මේ තමයි සති ඉන්ද්‍රිය ක්‍රියාත්මක කරනවා. ඔයාගේ සති ඉන්ද්‍රිය ඔයා විසින් ක්‍රියාත්මක කරනවා. හොඳයි. දැන් මේ සති ඉන්ද්‍රිය මම තාමත් ආරාධනා කරනකොට S2 වහගෙන ඔක දිහා බලාගෙන අහන්න. දැන් මම උතුන තව ඉන්ද්‍රියක් හඳුන්වලා දෙනවා. දැන් බලන්න මේ සති ඉන්ද්‍රිය ක්‍රියාත්මක කරනකොට හිත පයින්නවා දැන්. සද්දයක් ඇහුනම කරට ඒකට හිත ගිහිල්ලා. ආපහු දනිමි කියලා ගන්නවා. දැන් හිතට මොකක් හරි මතක් වෙලා ආපහු දුවලා ගිහිල්ලා ඒක ගැන හිතනවා. ආපහු දනිමි කියලා ගන්න. මේ දනිමි කියලා අපි කරන්නේ මොකද්ද මේ? වීර්ය කරනවා. මේක තමයි වීර්ය ඉන්ද්‍රිය කියන්නේ අපි. බලන්නකො අතපය ඔක්කොම ලොක් වෙලා මොකක්වත් අතපය සිද්ධ වෙන්නේ නැහැ. ශරීරය නැවතිලා තියෙන්නේ. සැහැල්ලුවෙන් ඔක්කොම තියෙනවා. ආස්වාසේ ප්‍රාස්වාසේ හිත පවත්වගෙන යන්න. සතිය පවත්වගෙන යන්න අපි වීර්ය කරනවා. තේරෙනවද? ඔන්න වීර්ය ඉන්ද්‍රිය. දැන් මම කියලා දුන්නා දැන් ඔන්න හිමීට ඇස් ටික අරින්න දැන්. ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? සති ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? වීර්ය ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද කියන තුනම මම කියලා දුන්නා දැන්. දැන් ඔන්න ඔයගලන්ට අවබෝධයක් තියෙනවා යම් කිසි අවබෝධයක්. මේක ඔයගලන්ට පුළුවන් තනියම අත්හදා බලන්න. මේක අත්හදා බැලීම තුළ තමන්ට පුළුවන් වෙනවා තමන් විසින්ම මේ ඉන්ද්‍රියන් තුන පුහුණු කරන්න. මේ පුහුණු කිරීම හරියම වැදගත් භාවනාව දියුණු කරන්න. මේ ඉන්ද්‍රියන් තමයි අපි එක ආකාරයට දැන් අපි වීර්ය ඉද්ධිපාදේ කියන කතාව අරගෙන මම ඔයගලන්ට කිව්වොත් වීර්ය වර්ග 4ක් තියෙනවා. මේ හතරම යොදාගන්නේ මෙන්න මේ කියපු වීර්ය ඉන්ද්‍රිය කියන එක දියුණු කරන්න. පාලනය කරන්න. හොඳයි. මියුට් කරා මම යාව. එතකොට මේ ආකාරයෙන් අපි වීර්ය ඉන්ද්‍රිය යොදා ගන්න ආකාරයක් ශ්‍රද්ධා ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය කියන කොටස් තුන. හරි මම එතකොට මේ දැන් අපි යන් සමාධි ඉන්ද්‍රිය. සමාධි ඉන්ද්‍රිය කියන්නේ මේකත් දෙන්නේ. හොඳයි. සමාධි ඉන්ද්‍රිය ගැන දැන් මම ඒ කියන්නේ අපි ශ්‍රද්ධාව ඉගෙන ගත්තා, සතිය ඉගෙන ගත්තා, වීර්යය ඉගෙන ගත්තා. මම සමාධිය කියන කලින් ප්‍රඥාව කියලා ඉන්නවා. දැන් මේ ඔයගොල්ලන්ට මම මේ කියුවා ශ්‍රද්ධාව කියන්නේ මෙහෙම දෙයක් කියලා. ඊට පස්සේ දැන් මෙන්න සති ඉන්ද්‍රිය කියන්නේ මේක කියලා. ඊළඟට වීර්යය කියන්නේ මේක කියලා. මේ අතිශය සියුම් කරුණු තුනක් කිව්වේ. දැන් මේ කරුණු තුන මීට මොහොතකට කලින් මිනිත්තු 5කට කලින් දැනන් හිටියේ නෑ නේද? තමන් තුළ තියෙන දෙයක් ගැන දැනන් හිටියේ නෑ. දැන් දන්නවා. කවුද මේ දැනගත්තේ? ඔයාමයි. තමන්ගේ තුළ මෙහෙම දෙයක් තියෙනවා. මෙන්න මේක මේකයි. මේකේ වීර්ය ඉන්ද්‍රිය කියන්නේ මෙහෙම දෙයක්. ඒක ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙහෙම විදියට කියලා අවබෝධයක් ආවා. මේ අවබෝධය ගෙනාවේ මොකද්ද?
මේ අවබෝධය කියන ප්‍රඥා ඉන්ද්‍රිය විසින්. ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ මෙන්න මේ අවබෝධය Tamanට හොයලා දෙන තැන. හොයලා දෙන ඉන්ද්‍රිය. දැන් මෙතන මේ ඉන්ද්‍රිය අවදි කරගන්න අපි පාවිච්චි කරා අපේ ඇස් දෙක පියාගත්තා. එතකොට මේ ඇස් වලින් එන බාධාවල් අඩු කරා අපි ඇහැ කියන ශ්‍රද්ධාව මේ චක්කු ඉන්ද්‍රියෙන් එන දේ පාලනය කරගත්තා. ආදී වශයෙන් සද්ද ඇහෙන දේවල් පාලනය කරගත්තා. අතපය ආදී වශයෙන් ඇවිදින්න නැතුව එක තැනකට ඉඳගෙන කය කියන එක පාලනය කරගත්තා. හිතත් පාලනය කරගත්තා. දනිමි නිමිත්ත අරගෙන හිත පාලනය කරගත්තා. මේ කිරීට අපේ මේ ආකාරයට අපි අපේ සලායතනයන් පාලනය කරගෙන අපි එතන ක්‍රමානුකූලව භාවනාවක යෙදුණා. මේ භාවනාවක් අපි කරේ. ඒ භාවනාව තුළ මෙන්න මේ අහවල් ඉන්ද්‍රිය මේක අහවල් ඉන්ද්‍රිය ශ්‍රද්ධා ඉන්ද්‍රිය අහවල් ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය අහවල් ඉන්ද්‍රිය වීර්ය කියලා මේ සියුම් ඇහැටත් පේන්නේ කනටත් ඇහෙන්නේ අතපයටවත් තේරෙන්නේ නැති දෙයක් කොලේකවත් ලියලා නැති දෙයක් දැන් තේරුම් ගත්තා. මේ තමයි ප්‍රඥා ඉන්ද්‍රිය. මේක තේරුම් නැත්නම් අංග පැහැදිලිව ඒකට කමන්නේ ක්‍රමානුකූලව ඔයගලන්ට මේක ඉදිරි කාලෙත් තේරෙයි. ඒකට මම අඳලා දුන්නා වුණේ දැන් ප්‍රඥා ඉන්ද්‍රිය කියන දේ. ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය තමයි අපි අපේ මං කලින් කිව්වා නිර්වාණය අන්තිමට අවබෝධ කරලා දෙන්නේ මෙහෙමයි. දැන් ඕගොල්ලන්ට කොහොම මං ඉස්සර කියපු කතාව කිව්වොත් මේ මුල් කාලේ කිව්වා බුදුහාමුදුරුවෝ ගෞතම බුදුරජාණන් වහන්සේ කියනොත් උන්වහන්සේ අපි වලතරන් අහලා තියෙනවා මේ කතන්දරවල ධර්ම පුස්තකවල ලියලා තියෙනවා නැත්නම් බණ කතාවලට කියනවා බුදුරජාණන් වහන්සේ මේ විදිහට වැඩකින් දුර වැඩිය ගව් ගණනක් වැඩිය ගිහිල්ලා අහවල් ගෙදරට ගිය ඒ ගෙදරට යනකොට ඒ ගෙදර ඉස්සරහට ගිහිල්ලා උන්වහන්සේ වැඩම ඉන්නවා පින්නපාත දානේ බලාපොරොත්තු මෙන්න ඉදර ඉන්න කාන්තාව දුර අරගෙන ඇවිල්ලා උන්වහන්සේට පින්නපාතේ පිළිගන්න දානය දෙන මේ මොහොතේ උන්වහන්සේ වචන කියපු වචන 4ක් ඇහිලා අර කාන්තාව සෝවන් ඵල ලබන අන්න මොකද වෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය අර ගෙදර හිටපු කාන්තාව සාමාන්‍යයෙන් ගෙදර වැඩ කරගෙන සමහරලාට දරුවොත් හිටියා අපි විසාක ගැන විසාකා කිව්වම අපි විසාකාව ගැන අහලා තියෙනවා දරුවොත් හිටියා දරුවොත් හැදුවා සෝවන් වුණා මාර්ගඵල ලැබුවා මේ පද වචන 4කින් නැත්නම් වචන කිහිපයකින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු මේ මුණ ගැසීමක් වචන කිහිපයක් හුමාරු කිරීමක් තුල ප්‍රඥාව ඉස්මතු වෙනවා. මොකද මේ ප්‍රඥා ඉන්ද්‍රිය නිර්වාණ මාර්ගයට දොර විවෘත කරපු ආකාරය. ඒක තියෙන්නේ Taman තුළමයි. මම යම් කිසි අදහසක් දුන්න ප්‍රඥා ඉන්ද්‍රිය කියන දේ ගැනත්. ඒතර මේ බොහොම දල අදහසක්. මේක ප්‍රකට වෙනවා මම දන්නවා දැන් මෙතන ඉන්නවා විදර්ශනා ඥාන දියුණු කරන කට්ටිය. දැන් ඕගොල්ලන්ට මම නැවතත් මතක් කරලා දුන්නොත් ඕගොල්ලෝ මේක ක්‍රියාත්මක කරනවා. නේද? ඕගොල්ලෝ මගෙන් අහනවා සමහරවල්ලාට මොකද මට හර්ෂය මේ අහවල් දැන් අපි උදාහරණයක් ගත්තාම සම්මාසන ඥානෙ භාවනා කරනවා මේ දැන් මට අහවල් ඉන්ද්‍රිය ගැන මතක් වෙන්නේ රූපේ විතරයි පේන්නේ මට. පඨවි ධාතුව පේනවද? තේජෝ ධාතුව පේනවද? ආදි වශයෙන් ධාතු රූප පේනවා. කිසිම සංඥාවක් අවබෝධ වෙන්නේ නැහැ මට. ආදි වශයෙන් මම මේ කතාව කියන්නේ මේ විදර්ශනා දිනු කරන කට්ටියට. මේ තමයි අර ප්‍රඥාව. ප්‍රඥා ඉන්ද්‍රිය ක්‍රියා කරන ආකාරය. ප්‍රඥා ඉන්ද්‍රියට අපි යම් කිසි අදිෂ්ඨානයක් දුන්නා භාවනා අදිෂ්ඨානය ඒක හැසිරෙන්නේ ඒ භාවනා අදිෂ්ඨානය තුළ පමණයි. ඒකයි එතන වැදගත්. ඒ අදිෂ්ඨානය දුන්නාම මේ අදිෂ්ඨානය තුළ පමණයි. ඒක හරියට මේ පාරට මෙන්න මෙතනින් හැරිලා මාතරට යන්න නම් වමට හැරිලා මේ පාරේ කෙලින්ම යන්න.
දැන් ඔන්න ප්‍රඥා ඉන්ද්‍රියට දුන්න වමට හැරෙන්න කෙලින්ම යන්න මේක මාතර කියලා. ඉතින් ඉන්ද්‍රිය හැරයට මෙයාට හැරෙන්නේ මේ පාරේ කෙලින්ම යනවා. ඒ විදිහට මේ අදිෂ්ඨානය කියලා කියන්නේ ඉන්ද්‍රිය හසුරුවන ආකාරය. ප්‍රඥා ඉන්ද්‍රිය. ඒත් ප්‍රඥා ඉන්ද්‍රිය තමයි අපිව ගෙනියන්නේ. කොහටවත් හැරෙන්නේ කෙලින්ම යන්න. තව ඉදිරියට යන්න. තව ඉදිරියට යන්න. අහවල් විදිහට අහවල් තැනදී නවතින. ආදි වශයෙන් අපිව හසුරුවන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය. හොඳයි. මම ඒ කතා ටිකෙන් ඔයගලන්ට දැන් අඳුරලා දුන්න මේ ඉන්ද්‍රිය හතරක් ගැන. ප්‍රධාන ඉන්ද්‍රිය අපි භාවනාව මුල් කරන ඉන්ද්‍රිය හතරක් ගැන. දැන් මම කියලා දෙන්නම් මේ ඉන්ද්‍රිය හතරේ වැදගත්ම සම්දිස්ථාන ඉන්ද්‍රියක් තමයි මේ භාවනා දිනුවනේ සමාධිය කියන එක. කියන්නේ භාවනාවේ අතිශය වැදගත් තැනක් සමාධිය කියන එක. ඒ සමාධිය භාවිතා කිරීම තුළ තමයි සමාධි ඉන්ද්‍රිය කියන එක දැන් මම මේ ඔයාලට මෙතෙක් කියලා දීපු ආකාරයට කියලා දෙන්න හරි අමාරුයි. තරම් සරලව කියලා දෙන්න අමාරුයි. ඒ හින්දා තමයි මම මේ ඊළඟට පෙන්වන්න යන වීඩියෝ එක හැදුවේ. දැන් මම ඒක ෂෙයා කරන්නම්. එතන අපි හොඳයි මේකට හුම් කරන් දෙන්න. තිරුවන් සරණයි. අද අපි කතා කරමු සමාධිය ගැන. සමාධිය කියන්නේ මොකක්ද? මේ පිළිබඳව බුද්ධ ධර්මයේ සඳහන් වෙන ආකාරය. ඊළඟට නිර්වාණ ගමනේ තීර්ණාත්මක මන්සන්ධියක් තමයි සමාධිය. අන්න එතන මොකද්ද මේ තීර්ණාත්මක භාවය? කොහොමද මෙතන අඳුනගන්නේ අපි? අපි මේ පිළිබඳව කතා කරමු. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ 8 වෙනි මාර්ගාංගය වශයෙන් අඳුරලා දෙනවා සම්මා සමාධිය. ඒතර බලන්න සම්මා සමාධිය. නිවැරදි සමාධිය. එතකොට මිත්‍යා සමාධියකුත් තියෙනව නේද කියන්නේ? ඔව්. අපි මේ පිළිබඳව කතා කරමු. මුලින්ම මේ සමාධිය කියන්නේ මොකක්ද කියන දේ අපි බැලුවොත් ඒක සමාධි ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය මේ තමන් තුළ තියෙන ඉන්ද්‍රියක් මේක. මේක පිට කොහෙවත් බාහිර ලෝකයේ තියෙන දෙයක් නෙමෙයි. තමන්ගේ නාමය තුලයි මේ සමාධි ඉන්ද්‍රිය තියෙන්නේ. මේ සමාධි ඉන්ද්‍රිය වැහිලා තියෙන්නේ අපේ මේ ලෞකික ජීවිතය තුළ. පංච නීවරණ වලින් වැහිලා. ඒකින්ද මේක එළියට ගන්න හරි අමාරුයි. එතකොට මේක හරියට නිකන් අර මැණික් ගලක් මහා පස් කන්දකට යට කරලා තියෙන තත්ත්වයක් වගේ. එතකොට පංච නීවරණ කිව්වහම අපි මතක් කරලා දුන්නොත් කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච කුක්කුච්ච, තීන මිද්ද, විචිකිච්ඡා කියන මේ කොටස් පහ ක්‍රියාත්මක වෙනවා මේ අපේ තුල හැම මොහොතකම මේ තුල මේ සමාධිය වැහිලා තියෙනවා. එතකොට සමාධිය කියන එක ඉස්මතු කරගන්න නම් ඒකට අනිවාර්යෙන් සම්බන්ධ විය යුතු කොටසක් තමයි සතිය කියන එක. මේ සති ඉන්ද්‍රිය කියන එක. ඒකත් තියෙන්නේ මේ මගේ නාමය තුලමයි. තමන්ගේ නාමය තුලමයි. මේ සති ඉන්ද්‍රිය තමයි ඉවහල් කරගන්නේ සමාධි ඉන්ද්‍රිය ඉස්මතු කරගන්න. මීට අමතරව මම සඳහන් කළා සම්මා සමාධිය කියලා. මෙන්න මේ සම්මා සමාධිය කියන දේ ඉස්මතු කරගන්න සති ඉන්ද්‍රියට අමතරව අවශ්‍යයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ශ්‍රද්ධාව කියන එක. කියන්නේ මෛත්‍රියයි බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නය පිළිබඳ තියෙන ගෞරවය, කැමැත්ත, විශ්වාසය මෙන්න මේ ටික තමයි ශ්‍රද්ධාව කියලා අපි කියන්නේ. එතකොට මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය හරි වැදගත් වෙනවා
සතීන්ද්‍රයත් එක්ක සම්බන්ධ කිරීම තුළ සම්මා සමාධිය දියුණු කරන්න. එතකොට දැන් සමාධිය කියන தත්ත්වය අපි පොඩ්ඩක් බැලුවොත්. සමාධිය කියන තැනට ආවහම ඒක හරීම ප්‍රභාෂ්වරයි. මම අර කලින් කියන මෛත්‍රී ඇති වෙන ප්‍රභාෂ්වර ගතිය, ප්‍රභාෂ්වර ලක්ෂණය සමාධිය කියන එකේ ඊටත් වැඩිය බලවත් වෙනවා. හේතුව තමයි මේ සමාධිය කියන තැන පංච නීවරණ නැහැ. ව්‍යාපාද නැහැ, කාමච්ඡන්ද නැහැ, උද්ධච්චය, කුක්කුච්චය නැහැ, විචිකිච්ඡාවක් නැහැ, තීන මිද්දයක් නැහැ. ඒතර මේ පහම නැතිව මේ සමාධිය කියන තැනට ආවහම හිත හරිම ප්‍රභාෂ්වරයි. ශක්තිමත්. සැහැල්ලුයි. මේක කයටත් වැටහෙනවා මේ ආකාරයටම. සමහර වෙලාවට සමාධිය කියන තැනට ආවම කයක් නැහැ වගේ තේරෙනවා. තව සමහර කට්ටියට මෙතන ආලෝකමත් ගතියකුත් තේරෙන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි සමාධිය කියන තැන අඳුරු නැහැ. මේක හොඳට මතක තියාගන්න. සමාධියේ අඳුරු නැහැ. එතකොට දැන් තව පොඩ්ඩක් අපි සමාධිය කියන තැනින් ඉස්සරහට ගියොත් මේ සමාධිය පිළිබඳ කතා කරනවා මේ භාවනාවන් සම්බන්ධව බුද්ධ ධර්මයේදී සමාධි ඉන්ද්‍රිය කියලා කතා කරනවා. මම මේ පිළිබඳව දැන් කියලා දුන්නා. සමාධි බලය කියලා කතා කරනවා. ඊළඟට සම්මා සමාධිය කියලා කතා කරනවා. ඊළඟට සමාධි සම්බොජ්ජංග ධර්මය කියලා. සප්ත සම්බොජ්ජංග ධර්මයන්ගේ තියෙනවා එක සම්බොජ්ජංග ධර්මයක් සමාධි සම්බොජ්ජංග ධර්මය කියලා. එතකොට ඒ තව සමාධිය පිළිබඳ සාකච්ඡා කරන හඳුන්වා දෙන තැනක්. මේ ආකාරයට සමාධිය විවිධ පැතිකඩයන්ගෙන් හඳුන්වා දෙනවා මේ නිර්වාණ මාර්ගයට අදාළව. එතකොට මේ පැතිකඩයන් එකින් එක අපි අඳුනගත්තොත් මෙන්න මේ සමාධිය තව තේරුම් ගන්න, අවබෝධ කරගන්න, පැහැදිලි කරගන්න පහසුයි. ඊළඟට තව තත්ත්වයක් මම කිව්වොත් මේ සමාධිය තමයි ධානයන් බවට පත් වෙන්නේ. එතකොට මේ සමාධිය තියෙනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක්. ඒ පළවෙනි කොටසට කියනවා උපචාර සමාධිය කියලා. දෙවෙනි කොටසට කියනවා අර්පණා සමාධිය කියලා. එතකොට මේ උපචාර සමාධිය කියලා කියන්නේ ලපටි ආරම්භක සමාධිය. අර්පණා සමාධිය කියන්නේ බොහෝම පරිණතයි, පරිපූර්ණයි, අංග සම්පූර්ණයි. මෙන්න මේ අර්පණා සමාධි తত্ত্বය තමයි ධාන తত্ত্වයන්ට උපකාර කරගන්නේ. ධානයන් වඩන්න උපකාර කරගන්නේ මෙන්න මේ අර්පණා සමාධිය. එතකොට මම එතන හඳුන්වලා දුන්න උපචාර සමාධිය සහ අර්පණා සමාධිය කියන මේ කොටස් දෙක. මෙතන දැන් අපි ගත්තොත් මේ දෙකේ සරල වෙනස්කම් දැන් උපචාර සමාධිය කියන තැනට ගියාම ඒක අඛණ්ඩව අංග සම්පූර්ණ සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා. දැන් මේ විතක්ක ਵਿਚාර ගති බොහෝම වැඩි උපචාර සමාධි අවස්ථාවේදී. අපි අර්පණ සමාධියට යනකොට මේ ඔක්කොම විතක්ක ਵਿਚාර නැහැ එතන. අල්ප වශයෙන් ඇති වෙන්න පුළුවන් ඒ தત્ත්වයේ අනුව. හැබැයි ඒක නැති වෙනවා එක්කම. ප්‍රීති සුඛ, ප්‍රීතිය සහ සුඛය කියන මේ දෙක සමාධියත් එක්ක බොහෝ වෙලාවට තියෙන දෙයක්. අර මං කිව්වේ සැහැල්ලුයි ප්‍රභාෂරයි කියන මේ ප්‍රීති සහ සුඛ කියන ලක්ෂණ. මේක උපචාර සමාධියේදීත් ඇති වෙන්න පුළුවන්, අර්පණා සමාධියේදීත් ඇති වෙන්න පුළුවන්. හැබැයි අර්පණා සමාධියේ ප්‍රීතිය සහ සුඛය කියන එක බොහෝම පිරිපුන් අංග සම්පූර්ණයි. ඊළඟට ඒකාග්‍රතාව කියන එක. මේ අර්පණා සමාධියට ගියාම මේක අඛණ්ඩයි. ඒකාග්‍රතාවය කියලා කියන්නේ මේක නිකන් අර මොහොතෙන් මොහොතට චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට සම්බන්ධ වෙවි බොහොම අඛණ්ඩව පිහිටනවා. ඊටාම මේරු තත්වයක් එක.
ඒතර මේ ඔන්න උපචාර සහ අර්පණා සමාධි කියන தත්වයන් දෙක ගැන මම සරල හඳුන්වාවීමක් මෙතන කරේ. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මගේ අත්දැකීම් වලින් ඔයගලන්ට මේක විස්තර කරොත් සමාධි ඉන්ද්‍රිය කියන එක තමයි මූලිකම අංගය. ඒතර මේ මූලික අංගය සමාධි බලය කියන තැනට ගියාම ඒක හරි බලයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සමාධිය ආශ්‍රිත විශාල බලයක් තියෙනවා. ඒක හරි බලවත්. එතනින් අදිෂ්ඨානයක් දුන්නාම මේ අදිෂ්ඨානය ක්‍රියාවට නැංවීමේ බලය උපදිනවා ඒ සමාධි බලය කියන තැන. ඊළඟට අපි තව විදිහකින් ගත්තොත් සමාධි සම්බොජ්ජංග ධර්මය කියලා ගත්තොත්. ඒ සම්බොජ්ජංග ධර්ම කියන ඒවායි තියෙන්නේ මේ නිර්වාණ මාර්ගයට උපකාර කරනවා. නිර්වාණ මාර්ගයට අවශ්‍ය අනිකුත් පාරමිතාවන් අනිකුත් ඉන්ද්‍රියයන් ඒ බෝධිපාක්ෂික ධර්මයන් වැඩි දියුණු කරන්න උපකාර කරන දෙයක්. එතෙන්දී අර බලයක් විදිහට නෙමෙයි සමාධිය ක්‍රියාත්මක වෙන්නේ උපකාරක ධර්මයක්. හොඳයි. ඊළඟට මෙන්න මේ බලය සහ උපකාරක ධර්මය කියන මේ ලක්ෂණ දෙක තමයි අපේ භාවනා ප්‍රඥාව දියුණු කරන්න උපකාර කරන්නේ. එතකොට මම කලින් කියලා තියෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක. මෙන්න මේ ප්‍රඥා ඉන්ද්‍රිය තමයි අවසාන වශයෙන් අපේ නිර්වාණය අවබෝධ කරවන්නේ. ඒතර මේ නිර්වාණ අවබෝධයට උපකාර වෙන ප්‍රඥාව බිහි කරන්නේ ඒක ඇති කරන පසුවීම සකස් කරන්නේ මෙන්න මේ සමාධිය. සමාධි සම්බොජ්ජංග ධර්මයත් සමාධි බලයත් කියන කොටස් දෙක සමාධි ඉන්ද්‍රියත් එක්ක සම්බන්ධ වෙමින් තමයි මෙන්න මේ ප්‍රඥාව දිනු කරන්නේ අපි. ඉතින් මෙතෙන්දී දැන් අපි ආපහු පොඩ්ඩක් හැරිලා බැලුවොත් මම කිව්වා පරිස්සම් වෙන්න ඕනේ කියලා. මොකද ගොඩාක් කට්ටිය අපි සම්මා සමාධිය සහ මිත්‍යා සමාධිය මම මේ මිත්‍යා සමාධිය කියන එක වචනේ සඳහන් කරේ අර සම්මා සමාධිය පිළිබඳව තවදුරටත් පැහැදිලි කරගන්න. ඒ කියන්නේ සුදු පාට ගැන කියන්න ලේසි කළු පාට ගැනත් කියන්න ගත්තාම. එතකොට මේ මොකද්ද මේ මිත්‍යා සමාධිය කියන්නේ? මං ගොඩාක් දැන් භාවනා උපදෙස් දෙන කට්ටියගේ මම දකින දෙයක් තමයි මෙන්න මේ මිත්‍යා සමාධිය අතරමං වෙනවා. මොකද්ද මේ මිත්‍යා සමාධිය කියන්නේ? මේ සමාධිය කියන දැනට ආවම ඇති වෙන ලක්ෂණ. මේක මැජිකල් තත්ත්වයක්. මොකද මේක සාමාන්‍ය අපේ ජීවිතයේ අපිට පහළ වෙන දෙයක් නෙමෙයි මේක. අපි ගත කරන කාර්යබහුල ජීවිතයේ සමාධියක් ඇති වෙන්නේ නැහැ අපිට. හැබැයි ඊළඟට භාවනාව තුළ කෙනෙකුට පාරමිතා බලය ගොඩක් තියෙන කෙනෙකුට මේ සමාධිය එකපාරට පහළ වෙන්න පුළුවන්. එක ක්ෂණයක පහළ වෙලා ටිකක් වෙලා තියලා නැති වෙලා යනවා. මෙයාට ආපහු මේක සමහරවිට ලබා ගන්න හම්බෙන්නේ ජීවිතේ පුරාවටම. හැබැයි අර එකපාරක් ඇති වෙච්ච తত্ত্বය මෙයාගේ හිතේ පවතිනවා දිගින් දිගට. මම සමාධිය දැක්කා. මෙයා ආපහු දන්නේ නැහැ මේක කොහොමද නැවත නැවත ඇති කරගන්නේ කියලා. එහෙත් අර එක මොහොතක් දැක්ක දේ තුල අපි ලෝභයට අහු වෙනවා, මෝහයට අහු වෙනවා. අහු වෙලා මම මෙහෙම දෙයක් දැක්කා මට මෙච්චර දේවල් පුළුවන් කියලා අපි එතන අනාථ වීමක් සිද්ධ වෙනවා. මෙන්න මේක මිත්‍යා තත්ත්වයක්. තව මිත්‍යා තත්ත්වයක් තමයි සමාධියට ඇවිල්ලා සමාධිය ගාව නවතිනවා. මෙයාට පුළුවන් සමාධියට නිතර නිතර එන්න. මෙයාගේ පාරමිතා ශක්තිය වෙන්න පුළුවන් නැත්නම් මේ භාවනාව දියුණු කිරීමේ කෞශල්‍ය උපකාර කරගෙන සමාධියට එනවා. හැබැයි සමාධියට ඇවිල්ලා මේ සමාධියේ තියෙන රසයත් එක්ක අහු වෙනවා. මොකද මේ මිත්‍යා සමාධිය කියන එක මම කිව්වේ මෙතනින් යන්න පුළුවන් අරූපා වචර මෙතන මේ අරූපා වචර කියන තැනට ගියාම හරිම සුන්දරයි. හරි සුවිශේෂ බලයක් තියෙනවා. මේක බ්‍රහ්ම ලෝක ගහණයට තමයි අයිති වෙන්නේ. ඉතින් මේ මිත්‍යා සමාධියෙන් අපේ අරූපාවචර කොටසට හරි පහසුවෙන් යන්න පුළුවන් කෙනෙකුට. මෙතනට ගියාම ඉතින් අර මැජික් වගේ තමයි. මැජිකල් දේවල් සිද්ධ වෙනවා. සිද්ධ කරන්න පුළුවන්. ඉතින් සමහර කට්ටිය මෙන්න මේ මිත්‍යා සමාධිය මෙන්න මේ මැජිකල් කොටසට ගිහිල්ලා මෙතනම ආකර්ෂණයට අහු වෙනවා. ලෝභයට අහු වෙනවා. මෝහයට අහු වෙනවා. දැඩි ලෙස අහු වෙනවා. හරි අමාරුයි මෙතනින් ගැලවෙන්න. මෙන්න මේ තමයි ආපහු ගත්තොත් එහෙම මිත්‍යා සමාධිය.
මෙතනින් යන්නේ ඉවර වෙන්නේ මේගොල්ලන් ගොඩක් වෙලාවට අරූපාවචර බ්‍රහ්ම ලෝක වගේ තැන් වලට ගිහිල්ලා ඉතින් කල්ප කෝටි ගණන් මේවා හිර වෙලා ඉන්නවා. මේ තව මිත්‍යා සමාධිය ගැන කොටසක් පරිස්සම් වෙන්න ඕනේ තන. අපි සම්මා සමාධිය කියන එකට ආවොත් මෙන්න මේ සම්මා සමාධිය කියන එක තමයි අපි උපකාර කරගන්නේ විදර්ශනා වඩන්න. විදර්ශනා ඥානයන් නම මහ විදර්ශනාවන් දියුණු කරන්න අතිශය වැදගත් වෙනවා සමාධිය. සම්මා සමාධිය. එතකොට මෙන්න මේ සම්මා සමාධියට ඇවිල්ලා සම්මා සමාධිය අර උපචාර සමාධියෙන් පරිණත තත්වයට අරගෙන අර්පණා සමාධිය තත්වයට අරගෙන එතෙන්ට අදිෂ්ඨාන දෙන්න පුරුදු කරාම ඒ අදිෂ්ඨාන අංග සම්පූර්ණ වශයෙන් පහළ වෙනවා. ඒ කියන්නේ මම ඒකත් පුංචි සඳහන් කිරීමක් කරොත් දැන් සම්මස්සන ඥානය කියන එක විදර්ශනා ඥානයක්. ඒක පළවෙනි විදර්ශනා ඥානය. එතකොට මේ විදර්ශනා ඥානය උපචාර සමාධියෙන් ලබන්නත් පුළුවන්. අර්පණා සමාධියෙන් ලබන්නත් පුළුවන්. දැන් උපචාර සමාධියෙන් නැත්තම් අර ලාබාල සමාධියෙන් සම්මස්සන ඥානයේ අදිෂ්ඨාන තියපු කෙනෙකුට සම්මස්සන ඥානය පහළ වෙන්න පුළුවන්. හැබැයි ඒක අංග සම්පූර්ණ නැහැ. ඒක අර දරුවෙක් බිහි වෙනවා හැබැයි දරුවා අංග විකල දරුවෙක් වගේ. ඒ කියන්නේ අංග සම්පූර්ණ නැහැ. මේ දරුවාගේ දැන් අපි ගත්තොත් රූප ලක්ෂණ පහළ වෙන්න කියන එක අදිෂ්ඨානයේ තිබ්බම මේ රූප ලක්ෂණයේ එකින් එක පැහැදිලිව ඊටාම පිරිපුන්ව අවබෝධය ලබා ගන්න අපහසුයි මේ උපචාර සමාධි තත්වයෙන් විදර්ශනාවට ගියාම. අර්පණා සමාධියට දියුණු කළා විදර්ශනා ඥානයට ගියපු කෙනෙකුට අර රූප ලක්ෂණ නැත්නම් අදිෂ්ඨානයට අදාළ ලක්ෂණ ඊටාම පිරිපුන්ව ප්‍රකටව පිරිසිදුව බලවත්ව දියුණු කරන්න පුළුවන්. අන්න ඒ තුල තමයි අපිට අදිෂ්ඨානයට දියුණු කර කර බොහොම හොඳින් අපේ නිර්වාණ මාර්ගය උදෙසා ප්‍රඥාව දියුණු කරන්න පුළුවන්. මේ හින්දා මේ සමාධිය කියන එක ඊටාම පරිස්සමෙන් අඳුනගත යුතු තැනක්. ගුරුවරයෙක්ගේ උපකාරය අනිවාර්යෙන් ලබාගත යුතු තැනක්. ඒකම සමාධිය කියලා කියන්නේ අගඵලය නෙමෙයි. සමාධිය කියන්නේ නිවන නෙමෙයි. සමාධිය කියන්නේ නිවන වෙනුවෙන් ප්‍රඥාව අවදි කරගන්න භූමියක්. ඒකින්ද සමාධිය කියන තැනට ඇවිල්ලා නවතින්න එපා. එතනින් ප්‍රඥාව අවදි කරගන්න පාර හොයන්න. එතනින් නිර්වාණ මාර්ගයට පාර හොයන්න. මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධිය. හොඳයි. ඉතින් අපි අද දවසේ කතා කරා සමාධිය කියන්නේ මොකක්ද? මේක ආශ්‍රිතව ධර්මයේ සඳහන් වෙලා තියෙන ආකාරයන් එක මේක කොහොමද නිර්වාණ මාර්ගය සඳහා සම්මා සමාධිය උපකාර කරගන්නේ කොහොමද කියන දේ. හොඳයි. තෙරුවන් සරණයි. ඉතින් එතන අපි මම අතර මේක සමාධිය කියන එක ගැන ගොඩාක් ගැඹුරෙන් විග්‍රහයක් දුන්නේ. විශේෂයෙන් ඒක මම කලින් කරපු ඔයගලන්ට කියපු ඉන්ද්‍රියන් ගැනත් ඔය වගේම ගැඹුරෙන් කතා කරන්න පුළුවන් අපිට. ඒ කියන්නේ දැන් ඉන්ද්‍රිය බල පංච ඉන්ද්‍රිය ගැන කිව්වා. පංච බල කියන එක. නැත්නම් සති බලය ගැන කිව්වා. ශ්‍රද්ධාවෙත් තියෙන ශ්‍රද්ධා බලය කියලා. ඒ විදිහට තව පැතිකඩ තියෙනවා මේ හැම කොටසකම. මොනවා වුණත් මම අනෙක් ඉන්ද්‍රියන් ගැන ඔයගලන්ට සරලව කියලා දුන්නා. මොකද ඒක සරලව තේරුම් ගන්න පුළුවන් අපි කතා බහ තුළ. හැබැයි සමාධිය කියන එක ඊතරම් පහසු තැනක් නෙමෙයි තේරුම් ගන්න. ඒකම අර මම කියපු අර මිත්‍යා සමාධිය කියන එක. ඒ කියන්නේ අපි සමාධියේ ගිහිලා හරියට ගොඩාක් දෙනෙක් අමාරු වෙටෙන තැනක්. මං හරි තැනට යනවා කියලා හිතාගෙන වැරදි තැනට යනවා. ගිහිල්ලා අපි නිර්වාණ මාර්ගයේ වෙනුවෙන් ඇත්තටම පෙරම් පුරන අපි විශාල කාලයක් විනාශ කරගන්නවා. ඒ කියන්නේ විශාල කියලා කියන්නේ මේවා පොඩි කාල නෙමෙයි. කියන්නේ එක බ්‍රහ්ම ලෝකයේ උඩම තැනට ගියොත් මට මතක හැටියට කල්ප 65 දුකද ගත වෙනවා. බුදුරු 15 වී යනවා. හැබැයි බුදුරු මුණ ගැහෙන්නේ නෙමෙයි, දකින්නවත් හම්බෙන්නේ නැහැ, අහන්නවත් හම්බෙන්නේ නැහැ.
අපි අර බඹලෝකට ගිහිල්ලා ඉන්න. ඉතින් මේ වගේ මේ ඊටත් වැඩි ඇත්තටම අමාරු දේවල් තමයි දැන් සමහරුට හම්බ වෙනවා මේගොල්ලන්ගේ සංවේදී භාවය. ඒ කියන්නේ මේ පාරේ දියුණු කරන්න ගියාම මිත්‍යා කොටස් වලට හරිම බලවත්. දැන් මම එතනට ගියපු කෙනෙක්. යම් මට්ටමකට ගිහිල්ලා මම නැවතුනේ එතනින් ඇත්තටම මගේ ගුරුවරයා හින්දා. එතනට ගියා කරන්න පුළුවන් දේවල් මම කැමති නෑ ඔයගොල්ලන්ට කියන්න. මොකද කිව්වම අපිව කුල්මත් වෙනවා. ඇයි මේව නොකරන්නේ අපි? කියන ප්‍රශ්නයක් එනවා අපිට. ඉතින් ඒ දේට අහු වුණාම ඒකෙන් ගැලවෙන්න පුදුමාකාර වූ අපහසුයක් තියෙන්නේ. ඒක ඊට පස්සේ සංසාරේ ජීවිත ගණන් යනවා මේක ගැලවෙන්න. කල්ප කෝටි ගණන් යනවා ගැලවෙන්න. දැන් මට උදාහරණයක් කිව්වොත් දැන් මෛත්‍රී බෝධිසත්වෝ කියපු එක දවසක් කතා කරගෙන කියන්නේ උන්වහන්සේගේ ලොකු අදිස්ථානයක් තියෙනවා 50000ක් බෝසත්වරු නියත මේ විවරණ දෙන්න. නියත විවරණ 50000 විවරණ දෙන්න මෛත්‍රී බුද්ධ ශාසනයේදී. එතකොට මේ 50000ක් බෝසත්වරු උන්වහන්සේ ගොඩ නගනවා. මෙතනින් 99%ක්ම ඉන්නේ මේ වෙලාවේ මේ දිව්‍ය ලෝකවල මේ මං කියන කණ්ඩායම්. මෙතනදී මං ඉතින් එක දවසක් උන්වහන්සේ කියනවා දැන් අපි දන්න බුදුවරු ගත්තාම මෙවැනි විශාල සංඛ්‍යාවක් විවරණ ලැබපු බුද්ධ ශාසනයක් තියෙනවද කියන එක. එතකොට ආපු උත්තරේ තමයි මේ එහෙම වැඩිපුරම ලැබලා තියෙන අපි අහලා තියෙන බුදුවරු 28 දෙනාගේ දීපංකර බුද්ධ ශාසනය කියලා. එතනත් 20 ගානකට මත හරියට 27ක් තමයි බෝධිසත්වර විවරණ ලැබුවේ නියත මේ දීපංකර බුද්ධ ශාසනය. එතකොට දැන් මේ 50000 ගැන උන්වහන්සේ අදිෂ්ඨාන තියෙනවා කරනකොට මම ඇහුවා 50000 කියන්නේ එතන මේ මුළු විශ්වයේම ඉන්න බෝසත්වරු ගැන ඔබ වහන්සේ හිතලා දැකලා අවබෝධයෙන්ද මේ කතා කරන්නේ කියලා. එතකොට මම මේ කතා කරන්නේ මෛත්‍රී බෝසත්ත්වය. ඊළඟට මෛත්‍රී බුදු වෙන මෛත්‍රී බෝසත්ත්වයත් එක්ක. එතකොට උන්වහන්සේ එතනදී කීප එක කතාවක් තියෙනවා හර්ෂ මම මේ මුළු විශ්වය පීරලා බැලුවා. උන්වහන්සේට තරම් පුළුවන් එහෙම කරන්න. ඒ තරම් පුදුම පාරමිතා බලයක්. හැබැයි මට හොයන්න බැරි තැනක් තියෙනවා මේ බ්‍රහ්ම ලෝක. බ්‍රහ්ම ලෝකවල ඉන්න කට්ටිය බෝසත්තුරු ඉන්නවා. ඊට ඒ ඇත්තොන්ව මෙතනට ගන්න බෑ. ඒකට බලන්න මේ කවුද මේ කියන්නේ? මෛත්‍රී බෝසත්ත්වය කියනවා. හර්ෂ මේ නාග ලෝක, අපාය ලෝක මේ ආදී වශයෙන් මේ හැම තැනම ඉන්න බෝසත්වරු මං හොයනවා ගොඩනගනවා මේ ඊළඟ මෛත්‍රී බුද්ධ ශාසනයේදී අවශ්‍ය ගුරු හරුකම් දෙන්න. එහෙත් මේ බඹලොව ඉන්න කට්ටියට හොයාගන්න බෑ. අනේ ඒ තරම් අමාරුයි මේ බ්‍රහ්ම ලෝක වලට ගියාම මෙතනින්ට සම්බන්ධතාවය කල්යාණ මිත්‍ර සම්බන්ධතාවය ගොඩනගලා එතනට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්න. ඒ කියන්නේ මම කිව්වොත් ආපහු රිවර්ස් එකේ ගියොත් අර මෛත්‍රී බෝසත්ත්වය උත්සාහ කරන්නේ මොකද්ද වෙන්නේ? කල්යාණ මිත්‍ර සම්බන්ධතාවය හදලා උන්වහන්සේගේ ප්‍රාර්ථනාවක් තියෙන්නේ මේ උන්වහන්සේගේ බුද්ධ ශාසනයෙන් පස්සේ කියන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයෙන් පස්සේ ඊළඟට බිහි වෙන හිතන්න පුළුවන් ඈතකට බිහි වෙන බුද්ධ ශාසන 50000කට උපකාර කරයි. ඒ තරම් උත්සාහ කරන කල්යාණ මිත්‍රයන් වහන්සේට තියෙන අපහසු තැන පෙන්වන්නේ මේ බඹලෝක කියන එක ඒ තරම් අපහසුයි උපකාර කරන්නේ. ඒ කියන්නේ බඹලෝක කියන්නේ නරක තැනක් නෙමෙයි. නිර්වාණ මාර්ගයේ යන කෙනාට ඒක අදාළ නැති තැන. ඉතින් ඒක මම පොඩ්ඩක් උසිගන්නලාම කිව්වේ මේ සමාධිය කියන තැන හරියට ගත්තාම තුම්මන් හන්දියක් වගේ තැනක්. තුම්මන් හන්දිය අපි යනවා සමාධියට යන්නේ නැතුව අපිට යන්න බෑ විදර්ශනා මාර්ගවලට. භාවනාව දියුණු කරගෙන නිර්වාණ මාර්ගයට යන්න බෑ සමාධියට යන්නේ නැතුව. හැබැයි සමාධිය කියන තුම්මන් හන්දියට ගියාම එක පැත්තකට හැරිලා ගියොත් අපිට නිර්වාණ මාර්ගය, තව පැත්තකට හැරිලා ගියොත් නිර්වාණ මාර්ගයට යන්නේ නැතුව තවත් අපි සංසාරේ දික් කරගන්න. අන්න ඒ වචනේ තමයි ඒ ටික කියලා දෙන්න තමයි මම ඔයගලන්ට මේ උත්සාහ කරේ. මම මෙතනින් මොහොතකට මම උත්සාහ කරනවා මේ උපකාර කවුද මේ අපේ නිශාන්තට අවස්ථාව දෙන්න. නිශාන්ත දැන් මම මේ ඔයගලන්ට කතා කරන දේවල් අර
නිකන් අර සර්ජරි එකක ඉඳගෙන කතා කරනවා ඒ කතා කරන්නේ බොහොම මේ කපලා කොටලා කොටු රූල් වලින් තමයි කතා කරන්නේ. මේ ඇවිල්ලා මගේ පාරමිතා පුරන රටාවේ තියෙන ලක්ෂණයක් මේ. මම නිශාන්ත හවුල් කරගන්න මෙතන නිශාන්ත කියන්නේ මෛත්‍රී බෝසත්ත්වයට දිග ගමනක් ආපු කෙනෙක්. එයා සමාධිය ගැන කතා කරනකොට මට වැඩිය වෙනස්. ඒ කියන්නේ මෛත්‍රී බෝසත්ත්වෝ මම කොටු රූල් වලින් කතා කරනවා මෛත්‍රී බෝසත්ත්වෝ කතා කරන්නේ රවුම් වලින්. උන්වහන්සේ මෛත්‍රියෙන් දිනු කරගෙන යනකොට ඒ සේම් එකම ධර්මය ගැන හඳුන්ලා දෙන ආකාරය වෙනස්. ඉතින් ධර්මය එකමයි ඒකට ඒක සාකච්ඡා කරන්න හැටි කියන දෙන හැටි වෙනස්. මම කැමතියි හින්දා මේ නිශාන්තට අවස්ථාවක් දෙන්න ඔයගලන්ට සමාධිය ගැන නිශාන්ත විස්තර කරන්න. ඔව් ඇත්තටම මේ සමාධිය කියන එක අවබෝධ කරගත යුතු එකක්. දීර්ඝ කාලින පුහුණුවකින් ළඟා කරගත යුතු එකක්. ඉතින් ඔබතුමා සඳහන් කළ ආකාරයට අර අපේ නාමය රූපය කියලා ගත්තාම අර බ්ලෙන්ඩ් එකක් ගමු. බ්ලෙන්ඩ් එක රූපේ වගේ. එතකොට අපි මේක කරන්ට් එකට සම්බන්ධ කරනවා. සප්ලයි එක දෙනවා. ඔතරම වැඩ කරනවා. ඔතන හිත රූපයත් එක්ක සම්බන්ධලා වැඩ කරනවා. මේක අකණ්ඩව වැඩ කරනවා. නිර්වාණයත් එක්කම මේ නාමය රූපයත් එක්ක සම්බන්ධලා ක්‍රියාත්මක වෙනවා. අපි දැන් විවිධ උපක්‍රම යොදනවා මේ වැඩ කරන හිත නවත්තලා පොඩ්ඩක් බලන්න. අර ඉස්සර සඳහන් කරපු සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය තුලින් සමාධි ඉන්ද්‍රියක් ගොඩනගන්නේ කොහොමද කියන කාරණේදී ප්‍රායෝගික පුහුණුවක් වුණා. මෙන්න මේ ප්‍රායෝගික පුහුණුවට අපි කියනවා භාවනාව කියලා. ඒ කාණි සමතය භාවනාවකම විදර්ශනා භාවනාවකම විදිහට අපිට කතා කරන්න පුළුවන්. එතනදී මම පුරුදු කරලා තියෙන්නේ පුහුණු කරලා තියෙන්නේ මේ අනිත්‍ය සහ මෛත්‍රී භාවනා කරන. ඔතන මෙන්න මේ ක්‍රම දෙක තුලින් අපිට මේ සමාධිය කියන එක ගොඩනගා ගන්න පුළුවන්. ඔතන ධර්මයේ සඳහන් කරනවා තව තැනක මේ සීල සමාධි ප්‍රඥා කියන. එහෙනම් සීලේ අංකයකට ඕනේ සමාධිය කියන තැනට අපිට හිත පුරුදු කරගන්න. අපි පංචශීල ප්‍රතිපදාව කියන එකක් ගැන සාකච්ඡා කරනවා. එහෙනම් සීලය කියන එක පුරුදු වෙච්ච තැනදී සමාධිය කියන එකට අපිට ළඟා වෙන්න පුළුවන්. නැත්නම් සතිය කියන එක පුරුදු කරපු තැනදී සතිය පුරුදු කරනකොට අපිට මේ සමාධිය කියන එක ස්පර්ශ කරන්න අවබෝධ කරගන්න අඳුන ගන්න පුළුවන්. අනිත්‍ය භාවනාවක් විදිහට පුරුදු කරනකොට අපි දැන් තව චුට්ටක් මම සඳහන් කරනවා බුද්ධානුස්සතිය කියලා භාවනා ක්‍රමයක් අපි සාකච්ඡා කරනවා ප්‍රගුණ කරනවා. මෙතනදී අපි වැඩෙන්නේ ශ්‍රද්ධාව කියන කොටස. ගෞතම මුනිඳුන් වහන්සේ අසීමිත කාලයක් මේ ධර්මය හොයන්න අවබෝධ කරගන්න උත්සාහ කරා. මෙන්න මේ කාලය තුළ උන්වහන්සේ කරපු කැපකිරීම අපි එකින් එක මෙනෙහි කරනවා. ඒ කැපකිරීමේ ප්‍රතිඵලයක් විදිහට අපි සුගත ගුණය, විචාචන සම්පන්න ගුණය, සම්මා සම්බුදු ගුණය කියලා මේ විදිහට අපි නවරහදී බුදු ගුණ සිහිපත් කරනවා. මේ තුලින් මම අවබෝධයක් ලබා ගන්නවා. මගේ ගුරුයන් වහන්සේ මොනතරම් දුක් විඳලා තියනවද මෙතනට යන්න කිය. මම හිතන්න මගේ මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය. නැත්තම් උන්වහන්සේ කෙරේ පහදින ගතිය. උන්වහන්සේ කෙරේ ඇති වෙන භක්තිය, ගෞරවය කියන එක උපදින්න පටන් ගන්නවා. මෙන්න මේක තව දියුණු වෙනකොට අපේ සංසාරේ අපි ගමන් කරපු නැත්නම් අපි මේ වගේ බුද්ධ ශාසනයකට ගමන් කරනවා කියලා සංසාරේ පාරමී දම් පුරලා තියෙනවා. මෙන්න මේ ගුණයම තමන්ගේ වර්තමානයේ උපකාර කරන පිහිට වෙන කල්යාණ මිත්‍ර ගුරුවරුන් කෙරෙහිත් අපිට ඇති වෙනවා. මේ දෙකම අතිශය වැදගත්. ඊට පස්සේ මේ ශ්‍රද්ධාව තුළින් ගොඩ නැගෙන සද්ධායින් තුළින් තමයි කෙනෙක්ට දැනෙන්නේ මේකට බහින්න, මේ මාර්ගයට බසින්න ඕනේ. මේකේ තියෙන අර ධර්ම රසය මේක විඳින්න හිතේ කැමැත්තක් උපදිනවා. අර ඡන්දය කියලා මම හිතන්නේ ඉස්සෙල්ලා සඳහන් කරේ ඔන්න කොටස. ඉතින් මේ අනිත්‍ය භාවනාව ප්‍රගුණ කරන තැනදී අපිට අනිත්‍ය භාවනාවක් විදිහට ගත්තාම අපි මූලික වශයෙන් හිත අයින් වුණාට පස්සේ මේ රූපේ තියෙන වෙනස්කම් ටික අඳුනගෙන යනකොට අකණ්ඩව
අපේ හිත විවිධ අරමුණු ඔස්සේ ශබ්දයට යන්න පුළුවන්, ස්පර්ශයට යන්න පුළුවන්, නැත්නම් අර ඉස්සලකු වගේ අතීතයේ වෙච්ච දෙයක් මතක් වෙන්න පුළුවන්, කරන්න තියෙන වැඩක් වෙන්න පුළුවන්. මෙන්න මේවට හිත ගමන් කරනවා. මේවට හිත ගමන් කරගන්නේ නැතුව අනිත්‍ය කියන සංඥාව නැත්නම් අනිත්‍ය කියන අරමුණ දිගේ හිත පවත්ව ගන්න පුළුවන් වෙනකොට තමන්ගේ මේ ශරීරය, මේ වර්තමානයේ තියෙන කය නැත්නම් කණ්ණාඩි ඉස්සරහට ගියාම තමන්ට පේන මේ රූපේ පිළිබඳව තියෙන කැමැත්ත, ආසාව කියන එක ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. අවසානයේ අපි දකිනවා මේක කුණු වෙලා දිය වෙලා මහ පොළොවට පස් වෙලා යනවා කියලා. මෙන්න මේ අකන්න මෙනෙහි වීම තුළ මම අවබෝධ කරගන්නවා මේ සමාධියකට මගේ හිත ගමන් කරා. නැත්නම් මම මේක හඳුනගන්න තියෙන රූප සමාධිය විදිහට. ඒත් අනිත්‍ය භාවනාව තුළ මගේ හිත සමාධියට ගෙනියන්න පුළුවන්. මෛත්‍රී භාවනාව තුළ මේ සමාධිය කියන එකට අපිට අඳුනගන්න ශක්තිය තියෙනවා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා අර බ්ලෙන්ඩරේ කතාව. අන්න අපි ප්ලග් කරපුවාම මේක කැරගෙන්න පටන් ගන්නවා. නාමයේ රූපයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ අකන්න වැඩ කරන හිත නැත්නම් මේ ලෝභ ද්වේෂ මෝහ කියලා අපි නාම ධර්මතාව විදිහට ගන්නත් පුළුවන්. මෙන්න මේ ශක්තිය මේ නාමය තුල ක්‍රියාත්මකයි. අපි අනිත්‍ය වෙනෙහි කරලා රූපයත් එක්ක තියෙන සම්බන්ධය බිඳ වුණා මේ හිත වැඩ කරනවා. මෙන්න මේ හිත ඉන්ද්‍රියන් එක්ක සම්බන්ධය බිඳුණා අපි ඉස්සල්ලා මේක ටිකක් ගැඹුරට කතා කරන්න සිද්ධ වෙද දන්නේ විඥානත් එක්ක සම්බන්ධය ගොඩ නැගෙනවා. අපි හිතමුකෝ ඇහැ. ඇස කියලා ගත්තාම අපිට පේන ඉන්ද්‍රියක්. අපි ඒකට චක්කු ඉන්ද්‍රිය කියලා කියනවා. ඉතින් මේ ඇහැ හරහා අපි පහල කරගන්න මේ කැමැති දේවල්, අකමැති දේවල් අපි තැම්පත් කරගන්නවා චක්කු විඥානයේ තුල නැත්නම් හිතේ ඊට අදාළ කොටසේ. එතකොට අපි දැන් අනිත්‍ය මෙනෙහි කළා සමාධියට හිත ගත්තට මේ හිත වැඩ කරන එක නවත්ත ගන්නත් බෑ. ඊට පස්සේ අපිට තව මෙතනින් එහා සමාධියක් හොයන්න වෙනවා. මෙන්න මේ සමාධියට මම කියන්න කැමති මෛත්‍රියෙන් හිත සමාධියට ආවා කියලා. මම හිතන්නේ චිත්ත සමාධිය කියන කොටස තමයි මම මේ අවබෝධ කරගෙන තියෙන්නේ මේ විග්‍රහ කරන්න හදන්නේ. එහෙනම් නාමය ගත්තාම මනෝවිඤ්ඤාණය කියලා කොටසක් තියෙනවා. අතීත සංකාර විදිහට එකතු වෙලා තියෙන ටික. චක්කු සෝත ගාන ජීවහා කාය කියන ඊතර විඤ්ඤාණ කොටස් ටික තියෙනවා. මනෝවිඤ්ඤාණය මෙන්න මේ අනික් විඤ්ඤාණ පහත් එක්ක සම්බන්ධය ගොඩ නැගෙනවා. එතනදිත් ආය මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ කෙලෙස් සම්බන්ධයක් තමයි තියෙන්නේ. එහෙනම් අපි මෛත්‍රී හිත ප්‍රගුණ කරනවා කියලා කියන්නේ මේ නාමය තුල පවතින ලෝභ, ද්වේෂ, මෝහ වල ඉස්මතු වීම తాවකාලිකව. නිරන්තර මෛත්‍රී හිත පුහුණුව තුලින් දිගින් දිගට මෙනෙහි කරනකොට මේ මනෝවිඤ්ඤාණයත් එක්ක අනික් විඤ්ඤාණත් එක්ක තියෙන සම්බන්ධය, කෙලෙස් සම්බන්ධය. මම මේකට කියන්නකො කෙලෙස් සම්බන්ධය නැත්නම් අකුසල් සම්බන්ධය කියලා. මෙන්න මේ අකුසල් සම්බන්ධය අවම සීමාවකට එනවා. නැත්නම් දැනෙන නොදැනෙන මට්ටමට එනවා. මෙන්න මේක තමයි අපි චිත්ත සමාධිය විදිහට අවබෝධ කරගන්නේ. මෙන්න මේ චිත්ත සමාධිය අකණ්ඩව පවත්ව ගන්න අමාරුයි. ඒකේ කෙලෙස් ඉස්මතු වෙනවා. අර මෙතුමා සඳහන් කරපු ඔය උපචාර සමාධිය ඊළඟට එතනින් එහා දියුණු වෙච්ච මෝරපු සමාධිය කියන කොටස තමයි මේ වෙනස තමයි මම මේ සඳහන් කරන්නේ. මෙන්න මේ මෛත්‍රිය තුල ගැඹුරට අපි මේ හිත නිරන්තරයෙන් පුහුණු කරනකොට අපිට කමඨහනක් අදිෂ්ඨානයක් ගත්තාම කමඨහනක් විදිහට මෙන්න මේ කමඨහන අපිට નિરાයාසයෙන් මෙනෙහි වෙවි නැත්නම් විග්‍රහ වෙන්න පටන් ගන්නවා. ඉතින් මම මේක සඳහන් කරන්න ඕනේ මේක අර කිව්වට කියලා තේරුම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි සමාධිය කියන එක. නිරන්තර පුහුණුව තුළ කැපවීම තුළ සීලය කියන එක ආරක්ෂා කිරීම තුළ සීල ප්‍රතිපදාවක් විදිහට ප්‍රගුණ කරනකොට තමන්ට මේ ජීවිතයේ තුලදී ළඟා කරගන්න පුළුවන් අත්දකින්න පුළුවන් නාමයේ තියෙන සුවිශේෂී නිර්වාණගාමී අවස්ථාවක් විදිහට තමයි මට සඳහන් කරන්න වෙන්නේ. ඒක හැමෝටම මෙතන ඉන්න හැමෝටම මේ සමාධිය කියන අත්දැකීම විඳින්න අවබෝධ කරගන්න එතනින් එහා විදර්ශනා ඥාන පහළ කරගන්න මේ වැඩසටහන තුළ සම්බන්ධ වීම තුළ අපේ අරමුණ අපේක්ෂාව මේ සෑම කෙනෙක්ට මේ අවස්ථාව ළඟා කරලා දෙන්නයි අපි අධිෂ්ඨාන තියමු හැමෝටම මේ සමාධිය කියන එක අවබෝධ කරගන්න ශක්තිය ලැබෙන්නේ. ඊළඟ සම්මත. මේ පින්සිද්ධිච්චයි මේ නිශාන්ත ඇත්තට මේ කියාගෙන ගිහපු ආකාරයට දැන් මම දන්නවා මම අද ඇත්තටම අපි ගොඩක් කතා කරනවා මම ගොඩක් කතා කරනවා ඔයගොල්ලෝ අහුම්කම් දෙනවා මට හිතෙනවා මේ වෙනකොට ඔයගොල්ලෝ බොහොම හිසවල් අද බර වෙලා ඇති කියලා. අද වෙනදට වැඩිය අපි කතා කරා. මම කැමති පොඩ්ඩක් ප්‍රශ්න වලට ඉඩ දෙන්න. chat එකේ ඔයගොල්ලන්ට ඕන ප්‍රශ්නයක් මේ පිළිබඳ
තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ තමන්ගේ ප්‍රශ්න අහන්න. අපි මමත් නිශාන්තත් අපි දෙන්නම ඔයගලන්ට කැමති උදව් කරන්න මේ කියලා දෙන්න. නැත්තම් සමහරට ඔයගලන් ඉගෙන ගන්න. මොකද මේ කියන හැම දෙයක්ම අංග සම්පූර්ණ වශයෙන් අපි කවුරුවත් අංග සම්පූර්ණ දිනුවක් ලැබපු කට්ටිය නෙමෙයි. දන්න ප්‍රමාණය තමයි බෙදාගන්නේ මේ. ඒ අතරේ ඔයගලගේ ප්‍රශ්න කෙනෙක් අහනවා කුඩා කලනම් පෞල් පසුබිම තුළ තිබූ ගැටලු සමග දැන් ගැටලුවක් තිබෙන සඳහා ඔබගේ විශේෂ අවධානය යොමු. මේ මල්ලි අහන්නේ ගැලැක්සි නම ලියන්නේ නැතුව ගැලැක්සි එක තමයි. කුඩා කලපටන් පෞල් පසුබිම තුළ තිබූ ගැටලු සමග දැන් භාවනාව සඳහා හිත එක්තැන් කර ගැනීමට ගැටලුවක් තිබේ. ඒ සඳහා ඔබගේ විශේෂ අවධානය බලාපොරොත්තු වෙමි. පෞල් පසුබිම කියන එක අපි පොඩ්ඩක් අයින් කරොත් මල්ලි හොනංගි. ඒ කියන්නේ මේ ගැටලු කියන එක අපි හැමෝටම තියෙන දෙයක්. ඕන ලෝකේ මම බයනතු කියන්නේ මම හැම අත්දැකීමක් ලැබලා තියෙන කෙනෙක්. මම ඔයගලන්ට කලින් කිව්වා බොහොම දුප්පත් පවුලකින් පටන් ගත්ත මගේ ගමන. ඉතින් ගැටලු කියන එක අපි සමහරලාට ගැටලුව තමයි අපි හරි පාරට ගෙනියන්නේ. එතකොට මේ මම කියලා දෙන්න හදන්නේ පළවෙනි දේ මේ තමන්ගේ පුංචි කාලේ නැත්තම් තමන්ගේ පෞල් පසුබිමේ ගැටලු කිඹුණා කියන එක භාවනාවට බාධාවක් නෙමෙයි. සමහරලාට ඒ ගැටලුව තමයි උපකාරය. එහෙමත් තියෙනවා. මම ඒක විස්තර සහිතව කතා කරන්න වෙන දවසක. ඉතින් අපිට අවශ්‍ය නැත්තටම මේ තමන් භාවනාව දියුණු කරන්න. භාවනාවේ දියුණු කරන අර නිශාන්ත කිව්වා වගේ සරල භාවනාවකින් ආරම්භ කළා බුද්ධානුස්සතිය වගේ භාවනාවක් වෙන්න පුළුවන්, අනිත්‍ය වෙන්න පුළුවන්, මෛත්‍රිය වෙන්න පුළුවන්, මෛත්‍රී උපේක්ෂාව වෙන්න පුළුවන්. මේ ඕනම භාවනාවකින් ආරම්භ කරලා ටික ටික මේක දියුණු කරන්න. එතකොට මේ හැම ගැටලුවක්ම निराකරණය වෙන පාර පේන්න ගන්නවා. අපේ ජීවිතය කියන එක ගැටලුවක් වෙනවා. අපි ඒක ඊට වැඩි මං කියන්නේ ගැටලුව කියන එක निराකරණය වෙලා ඒක සරල රේඛාවක් බවට පත් වෙනවා. භාවනාව කියන එක උපකාර කරගත්තා. මේ ප්‍රඥාව මං කියලා කිව්ව ප්‍රඥා ඉන්ද්‍රිය කියන එකෙන් මේ ඕනම ගැටලුවක් විසඳ ගන්න පුළුවන්. ඕනම ගැටලුවක්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන මාර්ගය. මම හිතන්නේ මල්ලිට යම්කිසි පාරක් පෙන්වනවා කියන එක. ඊළඟ ප්‍රශ්නෙට ගියොත් what can we do to remove තීන මිද්දය? ඕක හරි ඉන්ට්‍රස්ටිං. තීන මිද්දේ දියුණු කරගෙන රිමූව් කරනවා කියලා කියන්නේ මේ තීන මිද්දේ කියන්නේ නිදිමත හැදෙන ගතිය තමයි මූලික වශයෙන්. ඊට අමතරව තියෙනවා සමහරවිට නිකන් හේසෙ වගේ. කියන්නේ නිදිමත නැති වුණාට පැහැදිලිව පේන්නේ නැහැ. පැහැදිලිව අවබෝධ වෙන්නේ. පැහැදිලිව මේ තීන මිද්දේ කියන ලක්ෂණයේ තියෙන දේවල්. නිදිමත ගතිය නැත්තම් අපැහැදිලි ගතිය, මිස්ටික් ගතිය. මේක නැති කරගන්නේ කොහොමද කිව්වොත් එහෙනම් තීන මිද්දේ කඩන්න තියෙන වීරය උපකාර කරගෙන. වීරය කියන එක. එතකොට දැන් මේක ගොඩක් වෙලාවට සිද්ධ වෙනවා මං තීන මිද්දේ එක පැත්තක් තියෙනවා සමාධිය හිතට එනකොට සමාධියට ආශ්‍රිතව තීන මිද්දේ හට ගන්නවා. සතිය දියුණු කරගෙන යනකොට සතියෙන් සමාධියට එනකොට තීන මිද්දේ හට ගන්නවා භාවනාවේ මුල් කාලවලදී. ඒතර මේ තීන මිද්දය නැති කරගන්න සරලම ක්‍රමයක් තමයි මුලින්ම පළවෙනි දේ තමයි මම කියන්නේ මේ ආස්වාස ප්‍රාස්වාසය වගේ දෙයක් ආනාපාන සතිය නම් වරන් ආස්වාස ප්‍රාස්වාසයේ වේගය වෙනස් කරලා බලන්න. මොකද මේ කරන්නේ වීරය යොදන. ආස්වාස ප්‍රාස්වාසයේ වේගය වෙනස් කරනවා. හිත දිහා බලන් ඉන්න තීව්‍රතාවය. දැන් විදර්ශනාවෙත් හරි අඩුයි විදර්ශනාවලත් වෙනකොට එන්න පුළුවන්. තීන මිද්දේ. ඒතර ඒ හිත නැත්තම් සත්‍ය යොමු කරන තීව්‍රතාවය වැඩි කරනවා. මම කියන දේ සමහරෙකුට තේරෙයි සමහර කෙනෙකුට තේරෙන්නේ නැහැ. උත්සාහ කරලා බලන්න. තමන් මේ දිහා බලන් ඉන්න තීව්‍රතාවය වැඩි කරනවා. මේ දෙකම කරන්නේ වීරේන්ද්‍රිය යොදා ගැනීමක් කරන්නේ. මෛත්‍රී බෝසත්වයන් කියලා දීලා තියෙනවා මේ ඔයගොල්ලෝ සමහර කට්ටියට S2 ඇරලා
බලන්න කියලා. මම නයික් කරලා නැහැ. මම ඒක මගේ ක්‍රමවලදී මම ඇස් දෙක අරින්නම් උපකාර කරන්නේ නැහැ. ඇස් දෙක අරියාම අපි ආපහු කැඩෙනවා භාවනාව. ඒත් කරගන්න දෙයක් නැත්තම් හරියටම හරියන්නේම නැත්තම් තීන මිද්දේ කියන එක ගලව ගන්නම් බැරි නම් භාවනා පාරයන්කින් නැගිටින්න නැතුව ඇස් දෙක මොහොතකට ඇරලා දෙපැත්තට ඇස් දෙක පොඩ්ඩක් බලලා වහගත්තාම තීන මිද්දේ හරියයි. ඒ හැබැයි අන්තිම කළ යුතු අන්තිම 1 2 3 කිව්වොත් තුන්වෙනි ක්‍රමයේ විදිහට තමයි මම කියන්නේ. තීන මිද්දේ නැති කරගන්න විදිය. හැබැයි හැම කෙනෙක් මේ කියන්නේ භාවනාව දැන් මටත් තිබුණ එක. භාවනාව දියුණු කරන සති සමාධිය සතිය දියුණු කරන කාලේ එන ප්‍රශ්නයක් ඒක. ඒක මූණ දීම තුලින්ම තමයි අපි ඒක විසඳගන්නේ. ඒතර අද තීන මිද්දේට අහුවෙලා හෙටත් අහුවෙලා ඔයා ඒකේ භාවනා පරයන්කෙන් නැගිටින්න නැතුව ඉන්න නිදි කිර කිර ඉන්න ඔයා නිදි කිර කිර ඉන්න දේ තුල ඉගෙන ගන්නවා පාඩමක්. වීරිය දියුණු කරන ආකාරය එතන ඉගෙන ගන්නවා. ඒක තමයි තුන්වෙනි දවසේ තීන මිද්දේ එන්න කලින් නැති කරගන්න විදිය. හොයාගන්න. ඔයාම හොයාගන්න මේක. මම කියර වීරිය ඉන්ද්‍රිය පාවිච්චි කරන ආකාරය තමන් හොයාගන්න. තමන්ගේ ප්‍රඥාව විසින් තමන්ට පෙන්ලා දෙනවා මෙන්න මෙහෙම කරන්න. මෙතන මේක එන්න කලින් මෙහෙම කරන්න කියලා. මේ භාවනාවේ තියෙන මේ ඉන්ද්‍රිය පහ වැඩ කරන ආකාරය සති ශ්‍රද්ධා සමාධි ඉන්ද්‍රිය වැඩ කරන. තවත් එකක් තියෙනවා. ඇත්තටම මට මතක් වුණේ දැන් මේ ශ්‍රද්ධාව වැඩි කිරීම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වීර්ය පාරමිතා මතක් කරන්න, සිහි කරන්න. උන්වහන්සේ වීර්ය වඩපු ආකාර ඔය කතන්දර වල නැත්තම් බණට අහලා ඇති ඔයගොල්ලෝ. පොත්වල කියවලා ඇති. අන්න ඒව මතක් කරන්න. ඒ තුලත් වීර්ය උපද්දන්න පුළුවන්. ඒ වීර්ය උපදීම තුලින් තීන මිද්දේ අඩු කරන්න පුළුවන්. ඊළඟට කෙනෙක් අහනවා මගේ අදිෂ්ඨාන බෝධිය බලන්නේ කෙසේද කියන එක. මගේ අදිෂ්ඨාන බෝධිය බලන්න මේ මල්ලි හරිනංගි භාවනාව දියුණු කරන්න ඕනේ. කියන්නේ සමාධියට ඇවිල්ලා මම නම් මගේ අදිෂ්ඨාන බෝධිය දියුණු කර හොයාගන්න ඇත්තටම මට විදර්ශනාව දැන මට්ටමට යන්න ඕන. විදර්ශනාවල බගත් දුරට යනකොට මට පහළ වෙන්න ගත්තා. හැබැයි මට විශ්වාස කරන්න බෑ ඒක. ඉතින් ඒක ගුරුවරයාගෙන් අහන්න ඕනේ. ඊට පස්සේ ගුරුවරයා මඟ පෙන්වීම කරා. ඒ විදිහට ගුරුවරු දෙන්නෙක්ගෙන් තුන් දෙනෙක්ගෙන් විතර එකම උත්තරේ හම්බෙලා ඊට පස්සේ සමහර භාවනාවල් දිනු කරනකොට තමයි මේ අදිෂ්ඨාන බුද්ධිය හරියටම මෙන්න මේකයි කියලා අංග සම්පූර්ණ වශයෙන් අවබෝධ වුනේ. මොනවනත් විදර්ශනා මාර්ග දියුණු කරගෙන යනකොට තමයි ඒක පැහැදිලි වෙන්නේ. ඊට අමතරව දැන් මෛත්‍රී බෝසත්වය නම් ගොඩක් දෙනෙක්ගේ උන්වහන්සේගේ අදිෂ්ඨාන බලය උපකාර කරගෙන ඒක කියලා දුන්නා. ඒකට බොහොම සරල අදිෂ්ඨාන දීලා කියලා දුන්නා. ඒක උන්වහන්සේගේ බලය උපකාර කරගත්ත තැනක් මම දැක්කේ ගොඩක් වෙලාවට. තවත් එකක් තියෙනවා අදිෂ්ඨාන බෝධිය. දැන් පාරමිතා ගොඩක් දිනු කරපු කෙනෙකුට ඒක ගොඩක් වෙලාවට Tamanට හැඟීමක් වගේ තියෙනවා. දැන් මම ඔයගලන්ට කිව්වොත් එහෙම මට මගේ අදිෂ්ඨාන බෝධිය මොකක්ද කියන එක මට නිකන් මේ චූටි ඇවිදින කාලෙම තේරෙන්න ගත්තා. ඒ කියන්නේ මේ වයස අවුරුදු මම හිතන්නේ 3 4ක් 5ක් ඇති. හැබැයි මට තේරෙනවා මෙහෙම කෙනෙක් කියලා. නේද මට එලා ඒක මේ අදිෂ්ඨාන බෝධිය මේකයි කියලා මට එහෙම කියන්න බෑ. ඒක ඉතින් තමන් මේ හිතේ තියාගෙන හිටියා. ඊට පස්සේ මම අර කිව්වා වගේ ශ්‍රද්ධාවක් නැති වෙලා ඉතින් විද්‍යාලෝකයේ විද්‍යාව හොයන කෙනෙක් බවට පත් වුණා, ඉගෙන ගත්තා, දියුණුනා. ලෝකෙ වටේ ගියා. ඊට පස්සේ ආපහු ධර්මයට ගිහිල්ලා විදර්ශනා මාර්ග දියුණු කරද්දී දැන් මුලින්ම මම කියන දේ කමයි. උපකාර වෙයි ඔයගොල්ලන්ට සමහර කට්ටියට. මම කියන්නේ ඉංගියක් තියෙනවා පාරමිතා ගොඩක් පිරුවහම. තමන්ගේ පාරමිතා බලය විසින් අදිෂ්ඨානය තමන්ගේ මේකයි කියන ඉංගියක් තමන්ගේ කුඩා කාලේ ඉඳන් තියෙනවා. ඒතර ඒ ඉංගිය දැන් මං සති භාවනාවට ගිහිල්ලා මගේ පළවෙනිම විදර්ශනා භාවනාව දියුණු කරන්න සතිය කියන එක දියුණු කරන්න ගිහිල්ලා දවස් 8ක් තිස්සේ කැලේ ඉඳගෙන මගේ ගුරු හාමුදුරන්ගෙන් උපදෙස් ලැබෙමින් මම භාවනා කරනවා. හැබැයි මට දවස් 3ක් ගිහිල්ලත් සතිය වඩ아가න්න බැරි වුණා. දැන් මේ වෙලාවේ මගේ අර අදිෂ්ඨාන බෝධිය ගැන තිබුණා මගේ මාන්නයක් ඇවිල්ලා. ඒ මානය විසින් මාව ගිනිච්ච මේක හරි පහසුවෙන් මට ලබන්න පුළුවන්. මම හරි පහසුවෙන් සතිය දිනු කරනවා කියලා යම්කිසි මානයක් තිබුණා.
මේ මානෙ විසින්ම මාව පෙළලා දාලා මට වෙන කෙනෙක් දවස් 3කින් ලබන දේ ලබන්න මට දවස් 5ක් ගියා. ඉතින් මොකද මම කියන්නේ ඔය අදිෂ්ඨානය ගැන හැඟීමක් තිබුණා. ඒතර මට හැබැයි ඒක අංග සම්පූර්ණ වශයෙන් තේරුම් ගන්න හැකියාව තිබුණේ නැහැ. ඒක තේරුම් ගන්න පුළුවන් වුණේ අර ඔක්කොම පියවර පහු කරලා විදර්ශනා මාර්ග දියුණු කරගෙන විදර්ශනාවල පස්වෙනි විදර්ශනාවට විතර එනකොට තමයි අදිෂ්ඨාන බෝධිය විතරක් නෙමෙයි තමන්ගේ පිටිපස්සට ජීවිතේ සංසාරේ ගිහිල්ලා කොතනද මේ අදිෂ්ඨාන තියලා තියෙන්නේ කියන තැන පාව හොයන්න පුළුවන් විදිහට ආවා. ඊළඟ ප්‍රශ්නෙට යනවා භාවනාවට කලින් අදිෂ්ඨානයක් දෙනවා කියන්නේ මොකක්ද? භාවනාවට කලින් අදිෂ්ඨානයක් දෙනවා කියන එක මම අදහස් කරේ දැන් අපි සරල භාවනාවක් නම් කරන්නේ දැන් මාගේ නාම මෙහෙම ගන්න. මාගේ නාමයට ලෝභය දුරු වේවා කියලා ගත්තොත් අපි. ලෝභය දුරු වේවා මාගේ නාමයට ලෝභය දුරු වේවා. දැන් S2 පියාගෙන මම කියන්නේ අර පූර්වකෘති ඉවර කළා S2 පියාගෙන ශරීරය තැන්පත් කරගෙන මාගේ නාමයට ලෝභය දුරු වේවා කියන එක අදිෂ්ඨානයක් නේ. මේ අදිෂ්ඨානය තමයි දැන් මෙතන ඉඳගෙන මේ භාවනා වාරය තුළ භාවනා කරන්නේ. මාගේ නාමයට මෛත්‍රිය ඇති වේවා. මේ අදිෂ්ඨානය. මේ ආකාරයට අපි හිතට දෙනවා මෙන්න මේක පහළ වෙන්න කියලා. මේක තමයි අදිෂ්ඨානය කියන්නේ. සතිය දියුණු කළ හැකි මොන ක්‍රම මොනවද? සතිය දියුණු කළ හැකි ක්‍රම ගත්තාම දැන් අර නිශාන්ත කිව්වේ අනිත්‍ය තුලින් සතිය දියුණු කරන්න පුළුවන්. මෙත්තාව තුලින් දියුණු කරන්න පුළුවන්. ලෝභය, ද්වේෂය, මෝහය නැති වේවා කියන දේ තුලින් දියුණු කරන්න. මේවා අපි පොදුවේ කිව්වොත් එහෙනම් මං සාමාන්‍යයෙන් භාවිතා කරන ක්‍රම විස්තර කිව්වොත් එහෙම ආනාපාන සතිය, මෛත්‍රී කියන ක්‍රම දෙක. ආනාපාන සතිය තුලින් ආස්වාස ප්‍රාස්වාසය ගැන හිත මෙහෙම තමයි අපි ආනාපාන සතිය කියන්නේ. මේ තුලින් සතිය දියුණු කරන්න පුළුවන්. මේක එක ක්‍රමයක්. මෛත්‍රී භාවනාව තුළින් සතිය දියුණු කරන්න පුළුවන්. එතන මෛත්‍රී භාවනාව තුළින් සතිය දියුණු කරන ක්‍රමය තමයි දැන් හිලසුවේ ගොඩක් වෙලාට මෛත්‍රී බෝසත්වෝ හඳුන්වලා දෙන්නේ ඇවිල්ලා ලෝභය, ද්වේෂය, මෝහය දුරු කරනවා, අනිත්‍ය දුරු කරනවා, අනිත්‍ය ඇති කරනවා, මෛත්‍රී දියුණු කරනවා, උපේක්ෂාව දියුණු කරනවා. මෙන්න මේ විදිහට ලෝභය, ද්වේෂය, මෝහය අඩු කරලා අනිත්‍ය දියුණු කරලා මෛත්‍රිය දියුණු කරලා උපේක්ෂාව දියුණු කරනකොට අන්නේ උපේක්ෂාව කියන තැන වෙනකොට සතිය දිනු වෙලා සමාධියට පටන් ගන්න තැනට එනවා. ඒත් මම පෙන්නලා දෙන්නේ සතිය දිනු කරන පාරවල් දෙකක්. නිශාන්ත තව ක්‍රමයක් තියෙනවා නම් කියලා දෙන්න. විසිරෙන හිත එක තැනකට ගන්න අමාරු ඇයි? මේ විසිරෙන හිත එක තැනකට ගන්න එක තමයි සතිය දිනු කිරීම තුළ නිශාන්ත මොනවා හරි කියන්න හදනවද? නෑ මට අදහස් කරේ ඒක තමයි දැන් ඇත්තටම සතිය දියුණු කළ හැකි ක්‍රම මොනවද කිව්වම ඇත්තටම අපි සමතය කියන භාවනා ක්‍රම ප්‍රගුණ කරනකොට තමයි ඇත්තට මේ කතා කරන කිසිවක් ඇසීම තුල පමණක් ප්‍රඥා ගෝචර වෙන්නේ නැහැ. ක්‍රියාවට යොදවන්න ඕනේ. ප්‍රායෝගිකව යෙදෙන්න ඕනේ. මෙන්න මේ තුල තමයි මේ කියන කාරණා සියල්ලම අවබෝධ ඥානයට හසු වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි ඉස්සරහදී ටික ටික දැන් මේ පුරුදු පුහුණු කිරීම තුළ මේ ඔක්කොම උත්තර ගන්න පුළුවන් වේවි. දැනට පොදුවේ ගත්තාම භාවනා ක්‍රම දියුණු කරන කිව්වා වගේ ඒ තුලින් තමයි මේක ගොඩ නැගෙන්නේ. ඉස්සරහදී ටිකට සම්බන්ධය ගොඩ නැගෙයි. ඇත්තටම මේ අපි මේ ක්‍රමක්‍රමයෙන් දියුණු මේ භාවනා වැඩසටහන කරගෙන යන්නේ ඇත්තටම මේ මෙන්න මේ ක්‍රම තව ඉස්සරහට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මීට වැඩිය ක්‍රමානුකූලව. ඉතින් මේකට ක්‍රමක්‍රමයෙන් පසුබිම සකස් කිරීමක් කරන්නේ. සතිය දිනු කළ ක්‍රම ගැන කියනවා. විසිරෙන සිත එක තැනකට ගන්න අමාරු. ඒ විසිරෙන සිත කියන්නේ මේ සතිය නැති තැන. මල්ලි හොනංගි පසින්දු කියන්නේ විසිරෙන සිත කියන එක දැන් මෙතන තියෙන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය උපකාර වෙනවා ගොඩක්. භාවනා කරන්න උත්සාහ කරනවා. හැබැයි සතිය කියන එක දියුණු නැති වුණාම හිත දුවනවා හැමතැනම. විසිරෙන හිත කියන්නේ අපි ඒක. ඒ විසිරෙන හිත ඒකාග්‍ර කරන්න කරන උත්සාහය වීරය වඩමින් සතිය දියුණු කරන එක තුළ විසිරෙන හිත අර දනිමි ආදී ක්‍රම ප්‍රයෝග කරගෙන එක තැනකට ගන්නවා. ඒක තමයි අපි සතිය දියුණු කරනවා කියලා මේ අපි කතා කරේ.
ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා පින් සිදු වේවා සාදු. සෞඛ්‍ය ගැටලුවක් ඇති කෙනෙකුට දරුණු කොන්දේ වේදනා භාවනා සඳහා ඉරියව්වක් ඔබගෙන් බලාපොරොත්තු වෙනවා. ඔව් ඒ කියන්නේ දැන් ඉස්සර මටත් ඇත්තටම මේ ප්‍රශ්නේ තිබුණා. දැන් මම මගේ කකුල ප්‍රශ්නයක් තිබුණා. ඉතින් පහසු තැනක ඉඳගන්න. නැත්තම් භාවනාව කියන එකේ අරමු ඉරියව් තියෙනවා ප්‍රධාන වශයෙන් අපි ගත්තාම 4ක්. ඒ කියන්නේ මේ පරයන්ක ඉඳගෙන අපි භාවනා කරනවා. හිතගෙන සිටිමි කියලා භාවනා කරන්න පුළුවන්. ඇවිදිමින් සක්මන් භාවනා කරන්න පුළුවන්. ඒ ඔක්කොම බැරි නම් හාන්සියල භාවනා කරන්නත් පුළුවන්. හාන්සියල භාවනා කරන එක අපි ගොඩක් වෙලාවට උපකාර මේ ඒකට උපදෙස් දෙන්නේ නැහැ. මොකද එතනින් හරි ලේසියෙන් අපි නිදා ගන්න යනවා. අපි අර නිදිමත කියන දේ ඇති වෙන පහසු වැඩි වුණාට ඔයාලට වෙන ඉරියව් එකක්වත් භාවිතා කරන්න බැරි නම් ඒක කරන්න. හාන්සියල හැබැයි ඊට වැඩිය පහසු දේ මම යෝජනා කරන්නේ ඉඳගෙන උස්සාසනයක වුණාට කමන්නේ නැහැ. දරුණු කුන්දේ අමාරුවක් තියෙනවා නම් පහසු ආසනයක ඉඳගෙන භාවනා කරන්න. හිත මෙහෙවන්න උත්සාහ කරන්න. එතනින් මුලින්ම ඉලක්කය වෙන්න ඕනේ මේ වේදනාව හසුරවා ගන්න විදිය. අපි ඒකට කියනවා වේදනානුස්සතිය කියලා. මේ දැන් අපි අද දවසේ කතා කරේ නැහැ ඒ ක්‍රම ගැන. ඒ වේදනාවක ඇති වෙන නැති වෙන ආකාරයෙන්ම භාවනාවක් කරගන්න පුළුවන්. ඒ තුලින් පුළුවන් වේදනාව සමනය කරගන්න. ඒ වේදනාව සමනය කර ගැනීම තුලින් අපි සති ඉන්ද්‍රියට නැවත එනවා. එතනින් සමාධි ඉන්ද්‍රියට යනවා. මේ ආකාරයට පුළුවන් වේදනාව හසුරවාගෙන භාවනා කරන්න. දේශය නිතර ඉස්මතු වෙනවා කියන එක නැති. ද්වේෂය ඉස්මතු වෙනවා කියන එක ගත්තොත් අපි ඒකට කියන්නේ මේ මම හිතන්නේ මෛත්‍රී භාවනාව තමයි ප්‍රධාන වශයෙන් ඒකට උපකාර කරගන්නේ. කීන්ති යනවා වැඩි නම් ඉස්මතු භාවනා මෛත්‍රී භාවනාව දියුණු කර ගැනීම තමයි ඒකට තියෙන හොඳම මාර්ගය. ලෝභය නැතිවා, ද්වේෂය නැතිවා, මෝහය නැතිවා කියන සරල භාවනා ක්‍රමයකින් ආරම්භ කරන්න. නිශාන්ත කතා කරන්නේ නිශාන්ත මෙතනට. ඔව් සර මේ සරත් මුල තියෙන මගේ තනි ප්‍රශ්න අහලා තියෙන්නේ. ඔව් සර. හොඳට මෛත්‍රිය දියුණු නේ තාම කොරන්ටයින් යනවා. තවන්ට දැන් සල්ලි තියනවා නම් මේ ගෙවලා වෙන දැනකට යන්න පුළුවන්. කියන්නේ මේ හොටල් එකකට. ගිහිල්ලා ඉඳලා ඉන්න තියෙන ඉතින්. හොඳයි ඒක මේ භාවනාවට අදාළ ගන්න. ඇත්තටම සරත් මුල කියන මේ අපිත් එක්ක සම්බන්ධයත් එක්ක මේ හොඳට මෛත්‍රිය දියුණු කරනවා. නමුත් විවිධ අවස්ථාවලදී දේශය ඉස්මතු වෙනවා ඇති. ඉතින් ඇත්තටම මේ සරත් ටිකක් හොඳට පුරුදු භාවනාව පුරුදු කරන කෙනෙක් නිසා මම මේ ප්‍රතිචාර දුන්නොත් හොඳයි කියලා මට හිතෙනවා. ද්වේෂය කියන කොටසේදී ඇත්තටම තමන්ගේ ඉන්ද්‍රියට අපි සෝත ඉන්ද්‍රිය ගත්තාම අපි කෙනෙක් බානිනවා වෙන්න පුළුවන් අපිට ඕන දේ වෙන්නේ නැති වුණාම තමයි කේන්තියන්නේ. මට අවශ්‍යතාවය ඉෂ්ට වෙනවා නම් මට කේන්තියක් නැහැ. එහෙනම් මට ඕන දේ වෙන්නේ නැති වුණාම ඇති වෙන තත්ත්වයක් තමයි ද්වේෂය කියලා කියන්නේ. එහෙනම් එතනදී අනිත්‍ය වශයෙන් මෙනෙහි කරපුවාම මම කියලා කෙනෙක් නැහැ කියලා ඔක යම් මට්ටමකට අපිට පාලනය කරගන්න පුළුවන්. නැත්නම් කවුරු හරි බනිනවා නම් ඔතනදී අපිට ඉන්ද්‍රිය අනිත්‍ය සෝත ඉන්ද්‍රිය ගත්තාම කනටනේ දැන් මේක ඇහෙන්නේ. කනේ අනිත්‍ය මෙනෙහි කරලා අයින් කරගන්න පුළුවන්. හැබැයි සරත් ඊට එහා ගිය විවිධ පාර්ශවයක් එක්ක සම්බන්ධය ගොඩනගෙනකොට ද්වේෂයෙන් ඉතින් ඒ ඇත්ත කෙරෙහි මෛත්‍රී හිත කියන එක ඉස්මතු කරගන්න පුළුවන්. ඒ කෙනා සසරට වැටෙනවා. ඒ කෙනාට පිහිට වෙන්න ඉන්න කෙනා මම කියන අවබෝධය මෛත්‍රිය තුලින් ගොඩනගෙන අවබෝධයට ආවට පස්සේ අපිට පුළුවන් මේක යම් මට්ටමකට පාලනය කරන්න ඒ ඇත්තටත් පිහිට වෙන්න. ඉතින් සසර දුක සසර බය කියන එක දැනෙන්න ද්වේෂය තුලින් ගන්න භවය. නාමයේ තුල ගොඩනැගෙන ද්වේෂය තුල අපි දුගතිගාමී භවවලට යනවා මේ මොහොතක් පාසා කියන අවබෝධය තුල අපි බය වෙනවා ද්වේෂය ගන්න. එතන තුල තියෙන ආදීනවේ අපි දකිනවා. මෙන්න මේ විදිහට සරත් හේතුවොත් එන මොහොතේම අපිට මේක දකින්න පුළුවන්. එන මොහොතේම මේක ප්‍රඥාවට හසු කරගන්න පුළුවන්. මම හිතන්නේ සරත් මේ මුට්ටමට භාවනා කරපු කෙනෙක්. ඒ නිසා අදිෂ්ඨානය ගන්න ජීවිතේ ඕන මොහොතක
සෑම මොහොතකම අදිෂ්ඨාන ගන්න මේ ද්වේෂය නාමය තුල ඉස්මතු වෙච්ච මොහොතේම මේක අවබෝධයට හසුනා මෛත්‍රී හිත ඉස්මතු වෙන්න කියලා අදිෂ්ඨානය තුලින් මට කරගන්න. මේ නිශාන්ත් මම මේ කාලේ ඉතුරු කරන්නත් එක ඕන කියන්නේ සරත් ගැන ඔයා විස්තර කරනකොට මගේ අදිෂ්ඨානය මගේ හිතට ආවා මේ සරත් ඔයා උත්සාහ කරගෙන යන පාරේ මොකක් හරි අකුසලයක බලපෑමක් වෙච්ච හින්දා සිද්ධ වෙන දෙයක් තමයි ඔය මගපෙන් මේ කීන්ති යන ප්‍රශ්න සිද්ධ වෙන්නේ කරුණු ගණනාව. ඔතන මේ නිශාන්තත් එක්ක සම්බන්ධ වෙන්න ඒකට මම අවශ්‍ය වුණොත් මම සම්බන්ධ වෙලා උපකාර කරන්න. ඔයාට මේ පළවෙනි හිතන්න ඕනේ තමන් යමින් හිටපු පාර ඉදිරියට යන්නයි ඕනේ. ඒකට ඇවිල්ලා තියෙන යම්කිසි බාධාවක් අපි කරපු අකුසලයක පළදීම ඒක ගැන තැවෙන්න නෙමෙයි ඕනේ. අපිට ඉදිරියට යන්න පුළුවන්. මෛත්‍රියෙන් ඒකට යන්න තියෙන්නේ. මම මේ කියලා මම ඊළඟ තැනට යනවා. සරත් ඉස්සරහට යන්න මමත් උපකාර කරන්න. නවෝදි කමඨහන් ලබා දෙනවා කියන්නේ කුමක්ද? කමඨහන් ලබා දෙනවා කියලා කියන්නේ දැන් අපි මේ භාවනාව කියන ගමන දිනු කරනකොට මොකක්ද? ඒ කියන්නේ දැන් ඉන්න තත්ත්වය මොකක්ද? අපි යෝගාවචරය කියලා කියන්නේ භාවනා කරන කෙනා. ගුරුවරයා කියලා කියන්නේ භාවනා කරන කෙනාට උපදෙස් දෙන කෙනා. භාවනා උපදෙස් දෙන කෙනා. ඒතර භාවනා උපදෙස් දෙන ගුරුවරයා බලනවා මේ යෝගාවචරය ඉන්න තැන මොකක්ද කියලා. මේ යෝගාවචරයේ තියෙන පසුබිම මොකක්ද? එයාගේ කර්මපතේ මොකක්ද කියලා. දැන් මම මේ සරත් ගැන කතා වෙනකොට එයාගේ කර්මපතේ ගැන මට අවබෝධයක් ආවා. මම සරත් දන්නේ නැහැ. උනට යන දෙබස තුල අපේ පාරමිතා ශක්තිය තුල අපිට අවබෝධයක් ගන්න පුළුවන් මේ මෙතන තියෙන පසුබිම මෙහෙම දෙයක්. ඒතර මෙතන තියෙන කර්මපතය මේක. මේ කර්මපතයට අනුකූලව මෙයාගේ පාරමිතා ශක්තිය මෙහෙම දෙයක්. මේ පාරමිතා ශක්තියට අනුකූලව මෙයාගේ ගමන යන්න ඕනේ භාවනා මාර්ගය හැදෙන්න ඕනේ මෙහෙමයි. අනේ භාවනා මාර්ගය දිහා දකින්න ගුරුවරයා ඊළඟට එයාට දෙනවා සම්දිස්ථාන. මෙන්න මෙතෙන්ද මෛත්‍රී භාවනාව උපකාර කරගන්න. මේ මෛත්‍රී භාවනාවේ මෙන්න මේ අදිෂ්ඨානය ගන්න. මාගේ නාමයට මෛත්‍රිය ඇති වේවා. නවදින්නේ ඒ වචන පාඨය ඇවිල්ලා කමඨහන. අන්නේ කමඨහන තමන්ගේ හිතට අරගෙන තමන් භාවනා කරනවා. එතකොට එතන ඇති කරන தত্ত্বය තමන්ගේ හිතට ඇති වෙන තමන්ගේ නාම රූපයට ඇති වෙන தত্ত্বය ඊළඟට ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරනවා. ඒතර ගුරුවරයාට තේරෙනවා මේ ගමන ගිහිල්ලාද අතරමං වෙලාද ආදි වශයෙන්. ඒ අනුව ඊළඟ කර්මස්ථානය දෙනවා. මෙන්න මේක තමයි කර්මස්ථාන ලබා දෙනවා කියන්නේ. චිනිත් සස්මින් හරියට කේන්ති යනවා. මොකද කරන්න ඕනේ? මේකත් අර ඉස්සලා කියපු කතාවටම අදාළයි. කේන්ති යාම කියන දේ අපි ඕන කෙනෙකුට වෙන දෙයක්. ඒක ක්‍රමක්‍රමයෙන් අඩු කර ගැනීමයි අපි කරන්නේ. ඒක අඩු කරගන්න මෛත්‍රී භාවනාව කියන එක තමයි ගොඩක් යෝග්‍ය. අර මේ නිශාන්ත කලින් කිව්වා වගේ නිශාන්තට කතා කරන්න මේ ජනිත වාට උපකාරය හම්බෙයි. ස්වෙත් ජයකොඩි බොහෝ අවස්ථාවල කලබල නොවීම හැඟීම් තදින් නොදැනීම දුර්වල තත්වයක්ද. මේක හරි ඉන්ට්‍රස්ටිං. ස්වේත ජයකොඩි ඇත්තටම මටත් මේ ප්‍රශ්නේ තිබුණා. ඒ කියන්නේ අපි පාරමිතා පුරාගෙන විශේෂයෙන් මෛත්‍රී පාරමිතා වගේ දේවල් දිනුවා කරගෙන ඉන්න කෙනෙකුට අතීත ආත්මවල අපේ ව්‍යාපාදයේ කියන එක හොඳටම අඩු කරලා තියෙනවා. මේ ඒ කියන්නේ ව්‍යාපාද ලක්ෂණ ව්‍යාපාදයේ කියලා කියන්නේ කේන්තියාම, ඊර්ෂ්‍යාව, ද්වේෂය කියන ලක්ෂණ ඔක්කොම ගුණ වෙච්ච දේ. ඒතර මෛත්‍රී පාරමිතා දිනු කිරින්න කරන්න මේ ලක්ෂණ අඩු වෙනවා. ඒතර කෙනෙක් බැන්නත් Tamanට කේන්ති යන්නේ නැහැ. කෙනෙක් ගැහුවත් කේන්ති යන්නේ නැහැ. එයා ගැන අනුකම්පාවක් ඇති වෙනවා. ඒතර මේ කලින් ආත්මවල මේ ලක්ෂණ අපි දිනු කරගෙන ආපු කෙනෙකුට මේ ආත්මේ ගොඩක් වෙලාට මේ කේන්ති නොයන ප්‍රශ්නයක් තියෙනවා. මට ඒක තිබුණා. එතකොට අපි පොඩි කාලේ මේ සමාජයට ආවම දැන් මගේ ඉස්කෝලේට ගියාම මගේ අනිත් යාළුවෝ මට අනිනවා බයිනවා මගේ පොත්පත් ගන්නවා ආදී දේවල් මට කේන්ති යන්නේ නැහැ. මං ඔහෙ දෙනවා. පස්සේ මට ප්‍රශ්නයක් වුණා මම මේ කරන වැඩේ හරිද? මේ මොකද්ද මං කරන්නේ? ඇයි මෙහෙම කරන්නේ කියලා. කියලා දෙන්න කෙනෙකුත් නැහැ, අහන්න කෙනෙකුත් නැහැ. ගෙදර ගිහිල්ලා තාත්තගෙන් ඇහුවත් තාත්තටත් මේක ප්‍රශ්නයක්. ඉතින් සොයිත ඔයාලට තිබිච්ච ප්‍රශ්නේ මටත් තිබුණා.
පස්සේ කාලෙක තමයි මේක තේරුනේ මාත් එක්ක භාවනා කරන්න හිටපු තවත් මගේ තවත් සහෝදරයෙකුට ඒ එවැනි තත්ත්වයක් තියෙනවා. ඉතින් අපිට ක්‍රමක්‍රමයෙන් තේරෙන්න ගත්තා මේ පාරමිතාවල දියුණුවක් මේක. ඉතින් මේක නරක දෙයක් නෙමෙයි. ඒක දුර්වලකමක් නෙමෙයි. හැබැයි එතනට ප්‍රඥාව යොදා ගන්න ආකාරය ප්‍රමාණ වැදගත් වෙනවා. කොහොමද අපි මෛත්‍රිය ඊට පස්සේ ප්‍රඥාවෙන් හසුරවන්නේ කියන තැන. මේක ටිකක් වෙන විදිහකට සාකච්ඡා කරන්න ඕනේ. පළවෙනි දේ මට කියන්න ඕනේ දුර්වලකමක් නෙමෙයි කියන එක. ඒක වැදගත් දෙයක්. මෛත්‍රිය දිනුකමක් තමයි එතන පෙන්නන්නේ. නින්දේ භාවනාවේ තියෙන වෙනස මොකක්ද කියලා පසුදු අහනවා. භාවනාව කියන්නේ නින්ද නෙමෙයි. භාවනාව කරනවා කියන්නේ නිදා ගන්න එක නෙමෙයි. භාවනාව කියන්නේ ඉතා හොඳින් අපේ මනස අංග සම්පූර්ණ වශයෙන් අවදි වෙලා තියෙන්නේ. ප්‍රඥා ඉන්ද්‍රිය අවදි කරනවා අපි එතන. S2 වහලා තියෙන්නේ. S2 වහගත්තා කියලා කියන්නේ නිදා ගැනීම නෙමෙයි. අපි චක්කු ඉන්ද්‍රිය කියන S2කින් පෙනෙන රූප මේ අපේ මනෝෙන් අපේ විඥාන වලට සම්බන්ධ වීම නවත්තලා දාලා තියෙනවා S2 වැහිම තුල. කන් දෙක ඇරලා දෙනුනට කන් දෙකත් අපි වහ ගන්නවා මේ භාවනා බලය තුල. ඒකට භාවනා කරනවා කියන්නේ නිදා ගන්නවා නෙමෙයි. භාවනා කරනවා කියන්නේ අතිශය සියුම් විදිහට අවදි වෙලා අපේ මනස අපේ ප්‍රඥාව අවදි කරන එක. ඔබ පැවසු වේදනානුස්සති භාවනාව සම්බන්ධ ඉදිරියේදී උපදෙස් බලාපොරොත්තු වෙන ඉස්සරහට කියලා දෙන්නම් ඒක. Ilma. During meditation, if we feel terrible pains in our body parts, one particular leg, and feel it is disturbing the meditation, so what can we do? Ilma මටත් මේ ප්‍රශ්න තිබුණා. ඇත්තටම මම ලොකු සටනක් කරා අවුරුදු ගාණක් මගේ මට මතක හිටියේ දකුණු කකුල. කියන්නේ එක කකුලක් නෙමෙයි එක කිසි ප්‍රශ්නයක් නැහැ. වේදනාවක් ඉන්නේම නැහැ. අනිත් කකුල පුපුරන්න වගේ මිනිත්තු 5ක් මට ඉඳගෙන ඉන්න පුළුවන්. මිනිත්තු 5 පයින්නකොට මේක නිකන් පුපුරන්න වගේ. ඉතින් මගේ තත්ත්වයේදී ඇත්තටම වේදනානුසති කියන භාවනාව යොදා ගන්න උත්සාහ කරලා යොදා ගත්තා. ඒකෙන් මට පුළුවන් වුණා මිනිත්තු කීපයක් දිනු කරගන්න. හැබැයි එතන මට පස්සේ තේරුම් ගියා මේක එතනින් විතරක් සුව කරගන්න බෑ කියලා. මොකද මගේ අතීතාත්මික කරපු යම්කිසි අර නිකන් සත්තුන්ගේ කකුල් කඩනවා වගේ කරපු අකුසල් ඇවිල්ලා පළ දෙන තත්ත්වයක් තිබුණා. මම ඒකට ඊට පස්සේ ඒ වෙනුවෙන් යම්කිසි කුසල කර්ම මහා පාරමිතා සම්බන්ධ කරගන්න වැඩ කීපයක් කරලා තමයි එතනින් ගොඩනගා ගත්තේ. ඉල්ම මාත් එක්ක සම්බන්ධ වෙනවා WhatsApp එකකින්. මට කතා මම ඔයාලට කියලා දෙන්නම් ඒ පිළිබඳව තවදුරටත් විස්තර කතා කරලා මොනවා වුණත් සරලව කියන්න තියෙන්නේ මේ වේදනාව කියන එක ඇති වෙලා නැති වෙන දෙයක්. ඒතර අපි පුරුදු කරනවා මේකේ වේදනාවේ මම විස්තර කරන්න ගියොත් වෙලා යනවා. වේදනාවේ කොහොමද අපි වේදනාව හිත වේදනාව තුළ පිහිටවන්න කියන්නේ. ඒක ගැන මම වෙන දවසක් කියලා දෙන්නම්. ඒ තුල අපිට පුළුවන් වේදනාව පාලනය කරගන්න, වේදනාව නැති කරගන්න. භාවනා කරනකොට රූපය සමතුලිතතාවය බිඳෙනවා. බුද්ධික මේක බුද්ධික මට කියන්නේ මම මේකට බුද්ධිකට මම ගියේ මෙසේජ් එකක් දුන්නා මේක වෙනම කතා කරන්න ඕනේ කියලා. භාවනා කරනකොට රූපේ සමතුලිතතාවය බිඳෙන්නේ නැහැ. මේක වෙන මොකක් හරි තත්ත්වයක් බුද්ධික අපි ඉගෙන මම වත් එක්ක වෙනම කතා කරන්න. සිසිර ගමගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි තව මිනිත්තු 2කින් ඉවර කරමු. මිනිත්තු 5කින් ඉවර කරමු. දීර්ඝ කාලයක් ජෙෆ්නවල සේවය කරන අතරතුර භාවනාවේ නිරත විය. එහිදී යම් සිදුවීමක් හේතුවෙන් දැම්මට ජෙෆ්නවලට යාමට සිත් නොයේදී එම ප්‍රදේශයේ රාජකාරී නිරත වීමටද අපහසුයි. භාවනාවද නතර කෙලෙමි. පෙර භාවනාවේදී ආජීව අෂ්ටමක සීලය සමාදන් වී භාවනා කළ අතර සමාධි අවස්ථාවද පත්විය. මේ සඳහා කුමක් කළ යුතුද? මෙතන මේ මට තේරෙන හැටියට අර මම ඉස්සෙල්ලා එක්කෙනාට කිව්වා වගේ සිසිර නිශාන්ත මේ සිසිරට කතා කරලා සිසිර ගමගේ
මෙතන අර සිද්ධ වෙච්ච යම්කිසි වගේ භාවනා දියුණු කරගෙන ගිහිල්ලා එක තැනකදී වෙච්ච යම්කිසි අර තරුණ අකුසලයක බලපෑමක් එතන වෙලා තියෙන්නේ. මේක වළක්වගෙන මේක හදාගන්න පුළුවන් තැනක් සිසිර. මේකට වෙනවත් කතා කරන්න. රංගිකා ජයකොඩි. So I am doing meditation but next step is not clear. Not to understand current situation, how to get clear my doubt. රංගිකා මේ නිශාන්තට කතා කරන්න නැත්නම් මට කතා කරන්න මම මේ ඊළඟ මේක ඉවර කරන්න කලින් පෙන්නන්නම් මේ මගේ ලින්ක් එක. එතනින් සම්බන්ධ වෙන්න එතකොට මම කියලා දෙන්නම් පාර. අන්තිමට තියෙන සිතුකි භාවනාව සිදු කිරීමට දවසේ කුමන වේලාවක් සුදුසුද? මේක හරිය වැදගත්. භාවනා පළවෙනි වීඩියෝ එක බැලුවොත් භාවනා 1 කියලා තියෙනවා. එතන මම කියලා තියෙනවා මෙතනට මේ Tamanට සුදුසු කාලය තෝරගන්න කියන එක. සිතුකි. ඒ කියන්නේ භාවනාව දියුණු කරන්න ඉතාම වැදගත් කාලය කොයි වෙලාවෙද භාවනා කරන්නේ? ඔතන ඉඳගෙනද භාවනා කරන්නේ? කොච්චර කාලයක් භාවනා කරනවද කියලා. තමන් බලන්න තමන්ගේ පළවෙනි දේ තමයි තමන්ගේ දිනචරියාවේ කොතනටද යොදා ගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ කාර්ය බහුල කෙනෙක් නම් මේ කොතන කොයි විදිහටද දවසේ කාර්ය බහුලත්වයේ තුල භාවනා කරන්න කාලය යොදා ගන්න කියන එක. දෙවෙනි එක තමයි තමන්ගේ හිත කය තැන්පත් වෙන වෙලාව මොකක්ද කියන එක. ඒ කියන්නේ උදේ මේක එක්ක උදේ මේක එක්ක හැන්දෑවේ මේ දෙකේ සමහරව ඉන්නවා උදේ කාලේ වැඩ කරන්න පහසුයි. දැන් උදේට තමයි හිත හොඳින් වැඩ කරන්නේ. සමහර කට්ටිය ඉන්න හැන්දෑවේ වැඩ කරන්නේ හොඳට හිත. ඉතින් මෙන්න මෙතන උදේද හැන්දෑවද කියන දේ තමන් දවස් කීපයක් භාවනා කරනකොට මේක වැටහෙනවා. වෙලාව මාරු කර කර එක එක වෙලාවල් තෝරගෙන දවස් කීපයක් සතියක් දෙකක් භාවනා කරනකොට තමන්ට වැටෙනවා මට හොඳ මෙන්න මේ වෙලාව. ඉතින් ඒ ආකාරයට තමයි අපේ ඒ කියන්නේ දිනචරියාවත් තමන්ගේ හිත කය තැන්පත් වෙන ආකාරයත් අනුව තමයි මේ කුණ වෙලාව සුදුසු කියන එක තෝරගන්න පුළුවන්. අපි මෙතනින් මේ මම සාකච්ඡාව නිම කරනවා. මම ඔයගලන්ට පෙන්නනවා මේ මම දෙන්නම් අර මේ ස්ක්‍රීන් ෂෙයා කරන්න. මට මේ තත්පරයක් දෙන්න මේ කොතන ඉඳන්ද මේ අපෝ සම්බන්ධ මේ මාත් එක්ක කතා කරන්න පුළුවන් ආකාරය සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරය මෙන්න මේ Facebook site එකට ඇවිල්ලා Facebook එකේ kindness code එකට ඇවිල්ලා මේ kindness පොඩකින් තාම ලෝඩ් වෙනවා මේක. මෙතන ලින්ක් එක මම දාන්නම්. මේක මේ ලින්ක් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේ kindness code Facebook site එකට එන්න. ඒ Facebook site එකේ තියෙනවා WhatsApp link එක. එතනින් මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න හදන්නේ පොඩ්ඩක් මට ඉඩ දෙන්න. එතනින් පුළුවන් ඔයාලට සම්බන්ධ වෙන්න මේ මාත් එක්ක. ඔව්. මේක සයිට් එක මේකේ මේ WhatsApp මෙතනින් ඔයාලට ලින්ක් කරාම මෙතනින් මගේ WhatsApp එකට කනෙක්ට් වෙන්න පුළුවන්. මම ඒ අනුව ඔයාලට සම්බන්ධය හදලා දෙන්නම් කතා කරන්න අවස්ථාවක්. ඊට අමතරව මේ අපි කතා කරන වීඩියෝස් නැත්නම් මේ මම පාවිච්චි කරපු ඔයගලන්ට කියලා දීපු විස්තර මෙතෙක් කරපු සියලුම භාවනාවල භාවනා වැඩසටහන් වල අපි පාවිච්චි කරපු වීඩියෝස් තියෙනවා මෙන්න මෙතන මේ ලින්ක් එකේ. දෙන්න මෙතන
පරක් ස්ලෝ වැඩි. මම ලින්ක් එකක් ෂෙයා කරන්න. මන්නේ කවුද? මේ ප්‍රශ්නයට උත්තර හොයලා දෙන එක තැනක් තමයි බෞද්ධ දර්ශනය අඳුනගෙන නාම රූප ධර්මය කියන එක. පොඩ්ඩක් ඉන්න. මේ ලින්ක් එකෙන් YouTube එකට යන්න පුළුවන්. ඒ YouTube එකෙන් ඔයගලන්ට පුළුවන් සම්බන්ධ වෙන්න මේ අපහොම මේ වීඩියෝස් රීචෙක් කරන රිවිසිට් කරන්න පුළුවන්. අවසාන වශයෙන් අපි අද සාමාන්‍ය දවසට වැඩි මිනිත්තු 15ක් අපිට කාලය ගත වුණා. අපි දැන් දීර්ඝ සාකච්ඡාවක දීර්ඝ භාවනා වැඩසටහනක් අපි යෙදුනේ. ඉතා වටිනා වැඩසටහනක් අපි ඔක්කොම එකතු වුණේ. ඉතින් මේ වැඩසටහනේ අපි කතා කරේ නිර්වාණය ගැන, බුද්ධ ධර්මය ගැන, ගෞතම බුදුරජාණන් වහන්සේ කියලා දීපු මාර්ගය ගැන. ඉතින් අපේ තමන්ගේ නිර්වාණ මාර්ගය අවදි කරගන්නේ කොහොමද? ඒකට පාර හොයාගන්නේ කොහොමද කියන එක. ඒකට අපි කොහොමද මේ අපේ තුල තියෙන පංච ඉන්ද්‍රිය කියන පංච ඉන්ද්‍රිය ධර්මයන් අපි අඳුනගත්තා. ඒ ඉන්ද්‍රියන් අපි ක්‍රියාවට නංවා යුතු පාර මොනවාද, මේකට තියෙන පාරවල් මොනවාද, සැලකිය යුතු දේවල් කියලා අපි අඳුනගත්තා. මේ විදිහට මහා ගැඹුරු මාර්ගයක ගැඹුරු අධ්‍යයනයක අපි යෙදුනේ. ඉතින් මේ ධර්ම සාකච්ඡාවක් අපි කරේ නිර්වාණය වෙනුවෙන් ඉලක්ක කරගත් සාකච්ඡාවක්. ඉතින් මේ සාකච්ඡාව තුළ ඔයාලා අපි ඔක්කොම මම එකතු කරගත්ත පාරමී ධර්මය සහ ඕගොල්ලෝ අපි ඔක්කොම තනි තනියෙන් මේ එකතු කරගත්ත පාරමී ධර්මය අපේ තම තමන්ගේ නිර්වාණ බෝධිය සාක්ෂාත් කරගන්න, ඒ ඊටා පහසුවෙන් දිනු කරගන්න උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒක මුලින්ම අපි මෙතනින් මේ අපේ මළගිය ඇත්තන් සිහි කරන්න. ඒ ඇත්තන්ට මේ අපි තම තමන් කරගත්තා වූ තමන්ගේ මහා පාරමී ශක්තියත් ඒක මා විසින් කරා එකතු කරගත්තා වූ මහා පාරමී ශක්තියත් ඒ ඇත්තන් ඒ පින් බලාපොරොත්තුෙන් ඉන්න ඇත්තන්ට අනුමෝදන් වීමට හැකි වේවා කියලා උන්ට සාදු කියන්නේ. දෙවෙනුව අපේ මේ නිර්වාණ මාර්ගයේ අපි යන ගමනට අපිට උපකාර කරන, අපි හඳුන්වා දෙමින් ධර්මය හඳුන්වා දෙමින් ධර්මයේ හැසිරෙන්න අපිට උපකාර කරන කල්යාණ මිත්‍රයන්, දෙවිවරු ඇතුළු සියලුම ඇසට පෙනෙන නොපෙනෙන කල්යාණ මිත්‍රයන් මේ පාරමිතාවන් අනුමෝදන් වේවා කියලා සාදු කියලා අනුමෝදන් කරන්න. තුන්වෙනුව මේ යන අපේ ගමනේ තම තමන් යන නිර්වාණ ගමන කියන එක තනියම යන ගමනක්. ඒ යන ගමන යම් කිසි දවසක අපේ නිර්වාණය අවබෝධ කරගන්න, නිර්වාණ බෝධිය නිර්වාණය අවබෝධ කරගන්න මොහොත දක්වා මේ යන ගමන පුරාවට අපිට කල්යාණ මිත්‍ර සම්බන්ධය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා. එවෙනේ මේ පාරමිතා අනුමෝදන් කරන්න සාදු කියන. ඊළඟට තමන්ගේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ මාර්ගයේ පහසුවෙන් හැකි ඉක්මනින් සාක්ෂාත් කරගන්න මේ පාරමිතා සම්භාරය උපකාර වෙන්න කියලා සාදු කියන. එසේම අන්තිමට මේ මාගේ සිත කය වචනය තුන්දොරින් යම් කිසි සුළු හෝ වරදක් නොදැනුවත් හෝ සිදුවේ නම් මා කෙරෙහි ඒ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයම මා කෙරෙහි අනුකම්පා කර සමාධිය වදාරත් සේක්වා කියලා සමාවචනය කරයි. හොඳයි. තෙරුවන් සරණයි. ආපහු අපි ඊළඟ විදිහට හමු වෙමු. තෙරුවන් සරණයි.